උපමාතෘකාව පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. සර් මොකද්ද මාතෘකාව? පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම. සර් ඕක ලියා ගන්නද උදාහරණ? ඔව් මේක ලියා ගන්න උදාහරණය 1/200 පරිමාණයට ඇඳ ඇති පරිමාණ රූපයක් පහත දැක්වේ. එකට 200 පරිමාණයට ඇඳ ඇති පරිමාණ රූපයක් පහත දැක්වේ. පුතේ මේ පරිමාණ රූපේ මේ තියෙන පරිමාණයට මඳින්න මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 3යි මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 3ක් දිගයි සෙන්ටිමීටර් 2ක් පළලයි. සර් මැනලාද අඳින්න ඔව් ඕන? මැනලා ගන්න. Sir, ඔව් මොකද්ද ඇහුන්නේ මට? දැන් join උනේ ඔය මොකද කරන්නේ? මේ කරන්නේ පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම කියලා උපමාතෘකාව ලියාගෙන උදාහරණය ලියා ගන්න. පරිමාණ රූප ඇසුරෙන් සැබෑ මිනුම් ලබා ගැනීම තමයි උපමාතෘකාව. උපමාතෘකාව ලියලා මේ උදාහරණය සර් සර්ගේ වීඩියෝ එක බොඳ වෙලා පේන්නේ. බොඳ වෙලාද? ඔව් සර් බොඳ වෙලා පේන වීඩියෝ. ඔව් සර් බොඳ වෙලා පේන්නේ. හරි. සර් පොඩක් ඉන්න. හරි. එකට 200 පරිමාණයට ඇඳ ඇති පරිමාණ රූපයක් පහත දැක්වේ. මෙන්න පුතේ එකට 200 පරිමාණයට ඇඳලා තියෙන පරිමාණ රූපයක් තමයි මේ තියෙන්නේ. දිනුජය මේ මොකද මේ තියෙන්නේ? ඒකට 200 පරිමාණයට ඇඳති. ඇඳලා තියෙන පරිමාණ රූපයක්. එකට 200 පරිමාණයෙන් කියවෙන්නේ මොකද්ද කියලා දන්නවද? 1 සෙන්ටිමීටර් 1 සෙන්ටිමීටර් මං ඇහුවේ දිනුජයකින්. මූට තේරෙන්නේ නැහැ කිව්වනේ. මූ මට කිව්වේ එක සැරේ. ඒක තේරෙන්නේ නැහැ. තේරුන්නේ නැහැ. එකට 200 කියන එකේ කියවෙන්නේ මොකද්ද? සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 200ක් දැක්කේ. ඒ කියන්නේ මීටර් දෙකක්. සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 200ක් දැක් වෙනවා කියන එක තමයි ඕකෙන් කියවෙන්නේ. ඕක අනිත් විදිහටත් කියන්නේ සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 200 නම් මීටර් දෙකක්. මීටර් 2යි. එහෙනම් සෙන්ටිමීටර් එකකින් දැක්වෙන සැබෑ දික් කොච්චරයිද? සෙන්ටිමීටර් එකකින් මීටර දැක් වෙන සැබෑ දිග කොච්චරයිද? දිනුජය කියන්න. සෙන්ටිමීටර් එකකින් සැබෑ දිග කොච්චරයිද? මීටර 2 මීටර් දෙකක්. මීටර් 2යි. තේරෙන්නේ නැද්ද?
තේරෙන්නේ නැද්ද? එහෙනම් තේරෙන්නේ නැහැ කිව්වේ. එක සැරේ සෙන්ටිමීටරකින් දැක්වෙන සැබෑ දිග මීටර 2යි කියලා දැම්මට කමක් නැද්ද? කමන්නේ කමන්නේ. මෙහෙමයි හැබැයි මෙහෙම ගත්තා නම් හොඳයි. හරිනේ? ඔන්න සෙන්ටිමීටර එකකින් දැක්වෙන සැබෑ දිග. දිනුජයත් අතේ මාට්ටු වෙන බොරු කියන්නේ. මූ තේරෙන්නේ නැහැ කිව්වා. අහද්දි වැඩේ තේරෙනවා. හරිද? හරි රෝම ඉලක්කම් 2. ඉඩමේ සැබෑ දිග හා සැබෑ පළල හොයන්න ඕනි. මේ ඉඩමක් තියෙන්නේ. මේකේ සැබෑ දිගයි සැබෑ පළලයි. දැන් පුතේ අපි දන්න ඕනේ සෙන්ටිමීටර එකකින් දැක්වෙන සැබෑ දිග මීටර 2යි කියලා. එහෙනම් සෙන්ටිමීටර 2කින් දැක්වෙන සැබෑ දිග කොච්චරක් වෙයිද? සෙන්ටිමීටර 2කින් දක්වන සැබෑ දිග මීටර මීටර 4යි. සෙන්ටිමීටර 3කින් දක්වන සැබෑ දිග තුමරක් මීටර 6යි. මීටර 6. හරි මීටර 6යි. එතකොට දැන් මේ පරිමාණ රූපෙනේ පුතේ සෙන්ටිමීටර 3කට ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ පරිමාණ රූපේ සැලැස්ම. අර චූටියට පොතේ අඳින එක තමයි මේ තියෙන්නේ. මේකෙන් අපි ගන්න යන්නේ සැබෑ මිනුම්. ඇත්තටම ඉඩම කොච්චරක් දිගද? ඇත්තටම මේ ඉඩම කොච්චරක් පළලද කියන එක තමයි මේ ගන්න යන්නේ. හරිද? අපි දන්නවනේ පුතේ සෙන්ටිමීටර එකකින් මීටර 2ක් දැක්වෙනවා කියලා. එහෙනම් සෙන්ටිමීටර 3කින් දැක්වෙන සැබෑ දිග කියලා මම ගන්නවා. මීටර 6යි. මීටර 3කින් 6යි. දැක්වෙන සැබෑ දිග සමානයි දෙවරක් 3 මීටර 6යි. සෙන්ටිමීටර එකකින් මීටර 2යි නම් සෙන්ටිමීටර 3කින් දෙවරක් 3 මීටර 6යි. එම නිසා ඉඩමේ සැබෑ දිග තමයි මේ හොයාගත්තේ. හරිද? එම නිසා ඉඩමේ සැබෑ දිග. ඔහොම මෙතනම ගත්තත් කමක් නැහැ. එම නිසා ඉඩමේ සැබෑ දිග මීටර 6යි. රෝම ඉලක්කම් 3. 3ට කලින් පළලක් තියෙනවා. ඔව්. සෙන්ටිමීටර 2කින් දැක්වෙන සැබෑ දිග පළල මීටර 4යි. සෙන්ටිමීටර 2කින් මීටර 4යි. දැක්වෙන සැබෑ දිග ගන්න. සෙන්ටිමීටර 2කින් දැක්වෙන සැබෑ දිග. සෙන්ටිමීටර 2කින් ගන්න නම් දෙවරක් 2. 4 දෙවරක් 2. 4යි මීටර. එම නිසා ඉඩමේ සැබෑ පළල. එම නිසා ඉඩමේ සැබෑ පළල මීටර 4යි. ඔන්න ඉඩමේ සැබෑ පළල මීටර 4යි. ඊළඟට ඉඩමේ පරිමිතියයි වර්ගඵලයයි යනවා. ඉඩමේ පරිමිතියයි වර්ගඵලයයි කියන පුතේ සැබෑ පරිමිතිය සැබෑ වර්ගඵලය. සැබෑ කියන එක කියන්න ඕනේ නැහැ. අපි දන්නෝ පරිමිතිය හා වර්ගඵලය කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ සැබෑ පරිමිතිය සහ සැබෑ වර්ගඵලය කියන එක. හරි. ඉඩමේ පරිමිතිය හොයන්න දැන් රෝම ඉලක්කම් 3. ඉඩමේ පරිමිතිය මේ ටික ඉවර කරන්න. ඉඩමේ සැබෑ දිගයි සැබෑ පළලයි හොයලා ඉවර වෙලා ඉඩමේ සැබෑ පරිමිතිය ගන්න. ඉඩමේ පරිමිතිය කරලි කරයි. සැබෑ දිග මීටර 6යිනේ. එතකොට දිගේව 2යි. මීටර 6ඒව 2යි. ඉඩමේ සැබෑ පළල මීටර 4යිනේ. 4ඒව 2යි. පරිමිතිය කියන්නේ වටේ දිග. 6යි 6යි 12යි. 12යි 4යි 4යි 8යි. 12යි 8යි 20යි. ඔන්න ඉඩමේ පරිමිතිය මීටර 20යි. දැන් ඉඩමේ වර්ගඵලය. ඉඩමේ වර්ගඵලය ගන්න නම් දිග ගුණ කරනවා පළල. ඉඩමේ සැබෑ දිග මීටර 6යි. ඉඩමේ සැබෑ පළල මීටර 4යි. 6 වරක් 4 24යි. මීටර වර්ග මීටර 24යි. හරි. මෙන්න ඉඩමේ වර්ගඵලය. දාන්න පුතේ ප්‍රධාන ප්‍රශ්නාංක 1 කියලා. ප්‍රධාන ප්‍රශ්නාංක 1.
මේ ටික ඉවර කරලා ප්‍රධාන ප්‍රශ්නාංක එක කියලා ගන්න. එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක සර් දැන් ඔව්. සර් ඔය අනුපාතය ලියනකොට සර් එකට 40000 කියන්නේ සර් හැම අනුපාතයක්ම සර් සෙන්ටිමීටර්ද? ඔව් සෙන්ටිමීටර් එක මේකකය සෙන්ටිමීටර් එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක ඇඳ ඇති සිතියමක රෝමි ලකං එක සෙන්ටිමීටර් එකකින් දැක්වෙන සැබෑ දිග රෝමි ලකං දෙක සෙන්ටිමීටර් 3කින් දැක්වෙන සැබෑ දිග රෝමි ලකං 3 සෙන්ටිමීටර් 4.5කින් දැක්වෙන සැබෑ දිග රෝමි ලකං 4 කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග උත්තරද සර්? රෝමි ලකම් 5 කිලෝමීටර් 8ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග සර් ශ්‍රී ලංකාවේ සිටියම ඇඳලා තියෙන මොන මේ පරිමාණයට? ඒක බලන්න ඕන පුතේ ඒ සිතියම අණුව තමයි බලන්න ඕනේ සිතියමෙන් සිතියමට වෙනස් වෙනවා සර් අර සර් එකට 40000 ඒ ටික කියන්න පුළුවන්ද සර්? එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක එකට 40000 පරිමාණයට ඇඳ ඇති සිතියමක සෙන්ටිමීටර් 1කින් දැක්වෙන සැබෑ දිග සෙන්ටිමීටර් 3කින් දැක්වෙන සැබෑ දිග සෙන්ටිමීටර් 4.5කින් දැක්වෙන සැබෑ දිග කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග කිලෝමීටර් 8ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග සොයන්න තියෙන්නේ සර් මේක සෙන්ටිමීටරකින් කිලෝමීටර් 40ක් දැක්වෙන්නේ ඉන්නේ. දන්නේ බලමු ඔන්න මේකෙන් කියවෙන දේ බලමු සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 40000 සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 40000
ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර එකකින් මීටර කීයද? බිඳු දෙකක් අයින් කරන්න. බිඳු දෙකක් අයින් කරාම මීටර 400යි. මීටර 400යි. සෙන්ටිමීටර එකකින් මීටර 400යි. සෙන්ටිමීටර 40000යි කියන්නේ මීටර 400යි. මේක කිලෝමීටර කරගන්න ගියොත් වැඩේ ටිකක් අමාරුයි. මම තියෙන හරි. සෙන්ටිමීටර එකකින් දැක්වෙන සැබෑ දිග එහෙනම් මීටර කීයද? මීටර 400යි. ආන්න රෝමිලක්කන් එක ලිව්වා. සෙන්ටිමීටර එකකින් දැක්වෙන සැබෑ දිග සමානයි මීටර 400යි. මේක ආයි වාක්‍ය ගන්න හොඳේ. මේ වාක්‍ය ලියන්න මම ඕක ලිව්වේ නැහැ එතනම ගත්තා. ඕගොල්ලෝ වාක්‍ය ලියන්න ඕනි. එම නිසා සෙන්ටිමීටර එකකින් දැක්වෙන සැබෑ දිග සමානයි කියලා එහෙම වාක්‍ය ලියලා ගන්න. හරි. සෙන්ටිමීටර 3කින් දැක්වෙන සැබෑ දිග ගන්න නම් මොකද කරන්නේ? 400 ගුණ කරනවා 3ෙන්. 403ක් බලන්න. කිලෝමීටර. 403ක්. 403ක් 1200යි. 1200යි මීටර. ඕනනම් කිලෝමීටර වලින් ගත්තොත් 1.2 කිලෝමීටර වලින් ගත්තොත් 1.2 කිලෝමීටර. ඒක කිලෝමීටර ගන්නම ඕනේ නැහැ. ගන්නම ඕනෙම නැහැ. ඉතින් ගත්තොත් කමන්නේ. කිලෝමීටර වලින් ගත්තොත් 1.2 කිලෝමීටර. සෙන්ටිමීටර 4.5කින් දැක්වෙන සැබෑ දිග ගන්න නම් මොකද කරන්නේ? 400 ගුණ කරනවා 4.5. 1800යි මීටර. 1.8යි කිලෝමීටර. 1.8යි කිලෝමීටර. හරි. ගුණ කරලා ගන්න දශම සිත අමතක කරලා ගුණ කරලා ගන්න. 400 ඒව 4.5ක් කියන්නේ 45 4ෙන් ගුණ කරගත්තොත් හරි. ඒක තමයි ලේසි ක්‍රමය. 45 4ෙන් ගුණ කරගන්න ඕන. 4 වරක් 5 20න් බිඳුව 2ක් ඉතිරි 4 වරක් 4 16යි 2යි 18යි 180ක් ආවා. එතකොට 45 4ෙන් ගුණ කරගත්තේ. 400ෙන් ගුණ වෙන්න ඕනි. අගට බිඳු 2ක් දාගත්තා. එක දශම ස්ථානයක් අයින් කරන්න ඕන නිසා අග ඉන එක දශම ස්ථානයක් අයින් කරා. 1800යි. 1800යි මීටර. 1800යි කියන්නේ කිලෝමීටර වලින් ගත්තොත් 1.8යි කිලෝමීටර. 1.8යි කිලෝමීටර. වැඩේ තේරුණාද? ඔව්. හරි. දැන් ඔන්න අහන ප්‍රශ්නේ. කිලෝමීටර් 40ක් දක්වන්න. එහෙම නැත්නම් මම මෙහෙම අහන්නම්කෝ. පුතේ. ඔය සිතියමේ එහෙම නැත්නම් මේ සිතියමේ කිලෝමීටර් 1.8ක් දක්වන්න අපි මේ සිතියමේ යොදා ගන්න ඕන දිග කොච්චරයිද? කිලෝමීටර් 1.8ක් දක්වන්න සිතියමේ යොදා ගන්න ඕන සෙන්ටිමීටර් 4.5. ඒතර කිලෝමීටර් 1.2ක් දක්වන්න සිතියමේ යොදා ගන්න ඕන කොච්චරද? සෙන්ටිමීටර 3යි. එහෙනම් කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියම කියන්නේ පරිමාණ රූපෙනේ. පරිමාණ රූපේ යොදා ගන්න ඕන දිග හොයන්න. කොහොමද කරන්නේ? මුලින් ඔබ මේක කිලෝමීටර් මුලින් මොනවා කරගමුද? මීටර් කරගමු. මීටර් කරගෙන අපි දන්නවනේ 1 සෙන්ටිමීටර එකකින් මීටර් 400යි කියලා. අන්නේ ආපු මීටර් ගාන කීයෙන් බෙදන්න ඕනද? 400ෙන් බෙදන්න. හරි. කරගෙන යන්න දැන් නම් වැඩි ළමයිට හොඳටම තේරෙනවා මේක. කිලෝමීටර් 40යි කියන්නේ 40000යි මීටර් කියන්නේ. කිලෝමීටර් 40යි කියන්නේ මීටර් 40000යි. මොකද කිලෝමීටර එකට මීටර් 1000යිනේ. එහෙනම් කිලෝමීටර් 40යි කියන්නේ පුතේ මීටර් 40000යි. අපි ඒක දන්නවා. දැන් මම බලනවා කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග හොයන්න නම් ඔන්න ඔය 40000 බෙදන්න ඕන කීයද? 400. 400. හරි මම දැන් වාක්‍යයක් ගන්නවා කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග සමානයි කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග සමානයි 40000 බෙදනවා
මීටර් 400න් බෙදුවම හරි. මොකද 1 සෙන්ටිමීටරයකින් මීටර් 400ක් දැක්වෙනව නම් 40000කින් සෙන්ටිමීටර් කොච්චරක් දැක්වෙනවද කියන එක හොයාගන්න 40000 බෙදෙනවා 400න්. 0.2 404න් බෙදුනා 100යි. ඒකක මොකද්ද? සෙන්ටිමීටර. සෙන්ටිමීටර් 100යි. මේ තියෙන පුතේ පරිමාණ රූපේ. අපි පරිමාණ රූපය ඇන්දොත් පරිමාණ රූපේ සෙන්ටිමීටර් 100ක් අඳින්න ඕන. කිලෝමීටර් 40ක් පෙන්වන්න. 40ක් වෙන්න. කිලෝමීටර් 40ක් පෙන්වන්න පරිමාණ රූපේ සෙන්ටිමීටර් 100ක් අඳින්න. ඒක තමයි ඔකෙන් කියවෙන්නේ. හරි ඊළඟ එකත් අනියම කරන්න. කිලෝමීටර් 8ක් දැක්වීමට සෙන්ටිමීටර් යොදාගන්න දෙන්න. ඔය හතරවෙනි කොටස ආපහු පොඩ්ඩක් හදන්නකො. හතරවෙනි කොටස පුතේ මම ගිය සතියේ කියලා දුන්න හා සමාන දෙයක්. ගිය සතියේ අපි ගත්තේ පරිමාණ රූපෙ මිනු. මේ ගත්තේ පරිමාණ රූපේ. කිලෝමීටර් 40ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග කියන්නේ පරිමාණ රූපේ යොදා ගන්න ඕන දිග. දැන් කිලෝමීටර් 40ක් කියන්නේ මීටර් 40000ක් නේ. කිලෝමීටර් 40ක් කියන්නේ මීටර වලින් 40000ක්. එහෙනම් මීටර 40000ක් දක්වන්න ඔය සිතියමේ. එහෙම නැත්නම් මේ පරිමාණ රූපේ සෙන්ටිමීටර කීයක් ගන්න ඕනද කියන එක තමයි මෙතනින් හොයාගත්තේ. ඒතර ඒක හොයාගන්න නම් පුතේ මීටර 40000ට මෙන්න මේ මීටර 400 ගොඩවල් කීයක් තියෙද කියලා බලන්න. මොකද අපි දන්නවා 1 සෙන්ටිමීටරයකින් මීටර 400ක් දැක්වෙනවා කියන දන්නවනේ. 1 සෙන්ටිමීටරයක් කියන්නේ මීටර් 400ක්. එහෙනම් මීටර් 40000ට මීටර් 400 ගොඩවල් කීයක් තියද කියනවා කියන එක බලනවා. ආන්න ඒකෙන් තමයි අපිට ලැබෙන්නේ මේ මීටර් 40000ක් දක්වන්න පරිමාණ රූපයේ සෙන්ටිමීටර් කීයක් ගන්න ඕනද කියන එක. වැඩේ තේරුණාද? තේරුණා. 40000ට මීටර් 40000ට මීටර් 400 ගොඩවල් කීයක් තියද? 40400න් බෙදුවා. මීටර් 40000ට මීටර් 400 ගොඩවල් කීයක් තියද? 100ක් තියෙනවා. එහෙනම් සෙන්ටිමීටර් 100කින් තමයි දක්වන්නේ. හරි ඊළඟට රෝම ඉලක්කම් 5. හරිම ලේසි. සෙන්ටිමීටර කිලෝමීටර් 8යි කියන්නේ පුතේ මීටර කොච්චරයිද? මීටර 8000. 8000. මීටර 8000යි. කිලෝමීටර් 8යි කියන්නේ මීටර 8000යි. එහෙනම් අපි බලමු කිලෝමීටර් 8ක් දැක්වීමට සිතියමෙහි යොදාගත යුතු දිග. 8400 බෙදන්න. 8000 බෙදනවා 400. අපි බලනවා 8000ට මීටර 8000ට මීටර 400 ගොඩවල් කීයක්? 20යි. 2.2යි 4 2යි 20යි සෙන්ටිමීටර් 20යි. හරි. ඔන්න එහෙනම් සිතියම අඳින්න ඕනේ සෙන්ටිමීටර් 20යි. 20යි. හරි. ඊළඟට පුතේ ප්‍රධාන ප්‍රශ්නාංක 2. ප්‍රධාන ප්‍රශ්නාංක 2. ලියන්න මෙහෙම පහත පරිමාණ රූපවල සැබෑ මිනුම් සොයන්න. පහත පරිමාණ රූපවල සැබෑ මිනුම් සොයන්න. ප්‍රශ්නාංක 2 මේ පහත පරිමාණ රූපවල සැබෑ මිනුම් සොයන්න. පහත පරිමාණ රූපවල සැබෑ මිනුම් සොයන්න. සර් සැබෑ දිග කිව්වොත් කමන්නේ. සැබෑ මිනුම්. සර් මැනලා දන් ඕන. හරිනම් මැනලා තමයි අඳින්න ඕන. දැන් 7.8ක් මැන ඉන්න ගියාම වෙලා යනෝනේ. නිකන් ඇදලා ගන්න. සෙන්ටිමීටර් 7.8යි. නිකන් ගන්න. හරිනම් මැනලා තමයි අඳින්න ඕන. හරි විදිය. මේ මොකද මේ දීලා තියෙන්නේ පරිමාණ රූප. මේ දල සටහන් නෙමෙයි මේ පරිමාණ රූප. කමන්නේ නිකන් අඳින්න නැත්නම් වෙලා යනවා. දාලා අඳින්න. මැන ඉන්න ඕනේ නැහැ. සර් කොන්ට්‍රැක්ටර්
පැත්තක සැබෑ දිග හොයන්න. පැත්තක සැබෑ දිග හොයාගන්න දඩස් කාලා. සර් ටෝන් එකක් එන්නේ. ආ ටෝන් එකක් එන්නේ. ඕන එකක්. කුළු ට්‍රැක්ටරේ ඇවිල්ලා. මේ පරිමාණයෙන් කියවෙන දේ ලියාගමු. සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 5000යි. ඕන්න ඕක තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් බිංදු දෙකක් අයින් කරන්න එතකොට මීටර වෙනවනේ. මීටර 50යි. මීටර 50යි. 1 සෙන්ටිමීටරයකින් දැක්වෙන සැබෑ දිග මීටර 50යි. හරිද? මේ අපි හොයාගත්තේ සෙන්ටිමීටර් එකකින් දැක්වෙන සැබෑ දිග මීටර් 50යි. එහෙනම් පුතේ සෙන්ටිමීටර් 7.8කින් දැක්වෙන සැබෑ දිග වල සෙන්ටිමීටර් 7.8කින් දැක්වෙන සැබෑ දිග ගන්න මොකද්ද කරන්නේ? 50 ගුණ කරනවා 7.8. 50 ගුණ කරනවා 50 ගුණ කරනවා 7.8. 390යි මීටර. 390යි. 390. බිඳුවෙන් ගුණ වෙනකොට මේ දශම එහා පැත්තට පයින්නෝනේ. එහෙම නැත්නම් 78 පහෙන් ගුණ කරගන්න 78 වරක් 5 8 වරක් 5 40න් බිඳුව 4ක් ඉතිරි 4ක් 5 35යි 4යි 39යි 390ක් ආවා. පුතේ 50න් ගුණ කරගන්න ඕන එක මම ගුණ කරේ 5න්. නිසා අගට බිඳුවක් දාගන්නවා. 7.8 එක දශම ස්ථානයක් තියෙන නිසා අග ඉඳන් දශම ස්ථානයක්. ඒතර 390යි උත්තරේ. 390යි මීටර. ඕන්න මේ තමයි මෙයාගේ සැබෑ පැත්තක දිග. මෙයාගේ සැබෑ පැත්තක දිග. එම නිසා පැත්තක සැබෑ දිග කියලා. එම නිසා පැත්තක සැබෑ දිග. පැත්තක සැබෑ දිග මීටර 390යි. රෝමි ලක්කම් 2. හරි. පරිමාණය 1ට 400. නිකන් අඳින්න. ඔක මේ දල වඳලා ගන්න නැත්තම් වෙලා යනවා. මම නිකන් ඇඳලා ගන්න. සැබෑ AB දිග හොයන්න ඕනේ, සැබෑ BC දිග, සැබෑ AC දිග වෙන වෙනම හොයන්න ඕනේ. සැබෑ දිගවල ටික හොයාගෙන යන්න. මේක තාම තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවද? සැබෑ මිනුම් ලබා ගැනීම තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවද? රේස් හෑන්ඩ් දාන්න. කරලි කරසි. හරි. කවුරු හරි ළමයෙක් රේස් හෑන්ඩ් දැම්මා. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනම් රේස් හෑන්ඩ් දාන්න. මේව ගන්න තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවනම් හරි පුතේ මුලින්ම මේ පරිමාණයෙන් කියවෙන්නේ මොකද්ද කියන එක ලියා ගන්නකො. මේ පරිමාණයෙන් කියවෙන්නේ මොකද්ද කියන එක මුලින්ම ලියා ගන්න. ඔය තේරෙන්නේ නැති ළමයි. සෙන්ටිමීටර එකකින් මීටර. මේ පරිමාණයෙන් කියවෙන්නේ මොකද්ද?
සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 400ක්. මීටර මේකෙන් කියවෙන්නේ එකට 400 කියන 1 සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර මීටර් 400. 7. ඒ කියන්නේ 1 සෙන්ටිමීටර එක 1 සෙන්ටිමීටර එකකින් මීටර 4යි කියන. බිඳුවක් අයින් කරනවනේ මීටර කරන්න. එහෙනම් සෙන්ටිමීටර එකකින් මීටර 4ක් දැක්කම. එහෙනම් අපිට දැන් ඔහොම ගන්න පුළුවන් සැබෑ AB දිග. සැබෑ AB දිග. ගන්න කොහොමද? අපි දන්නවනේ 1 සෙන්ටිමීටර එකකින් මීටර 4යි කියලා. එහෙනම් සෙන්ටිමීටර 4කින් මීටර කීයද කියන එක ගන්න. 4 4 4 ගුණ කරන 4ෙන් 4 වරක් 4 16යි මීටර. ඊළඟට සැබෑ BC දිග. 14යි මීටර. අපි දන්නවා 1 සෙන්ටිමීටර එකකින් මීටර 4යි. එහෙනම් සෙන්ටිමීටර 3.5කින් 3.5 4ෙන් ගුණ කරන්න. 14යි මීටර. 14 35 වරක් 4 4 වරක් 5 20 බිඳ දෙයක් ඉතිරි 4 3 12යි 14යි. එක දශම ස්ථානයක් අයින් කරාම 14. 14යි මීටර. හරි ඊළඟ එකත් ගන්න සැබෑ AC දිගත් තනියම ගන්න. 12යි මීටර. මීටර 12යි. මීටර 12යි. හරි හොයලා අරගන්න. අරගෙන ඉවර කරපු ළමයි රෝමි ලක්කම් 3. මෙතන සැබෑ AC දිග 3 ගුණ කරනවා 4. 3 වරක් 4 12යි මීටර. ඕන්න හදලා ඉවරයි. ඔන්න සැබෑ මිනුම් ගත්තා. මේකත් තනියම කරන්න දඩබඩ ගාලා හරිම ලේසි. සර් ඔය ගණන පොඩ්ඩක් තේරෙන්නේ කියලා දෙන්න. තේරෙන්නේ ඒ තේරෙන්නේ නැති පරිමාණ ටිකක් වෙනස් වෙනවා. ඒක මිලිමීටර වලට හදාගත්තා නම් හරි. මේ පරිමාණයෙන් කියවෙන්නේ 1 සෙන්ටිමීටර එකකින් කොච්චරද සෙන්ටිමීටර 0.75. 0.75. සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 0.75. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් මිලිමීටර කොච්චරයිද? 7.5. 7.5. සෙන්ටිමීටර 0.75 කියන්නේ මිලිමීටර 7.5. හරිනේ? ඔන්න මිලිමීටර 7.5 මිලිමීටර. මොකද සෙන්ටිමීටර 0.75 මිලිමීටර කරන්න 10න් ගුණ කරගන්න. 10න් ගුණ වෙච්ච ගමන් එක දශම ස්ථානයක් මේ පැත්තට පැන්නා. එහෙනම් මිලිමීටර 7.5. 1 සෙන්ටිමීටර එකකින් මිලිමීටර 7.5ක් දැක්වෙනවා. එහෙනම් පුතේ අපිට PQ ඕන, QR ඕන, PR ඕන සැබෑ දිගවල හොයාගන්න. ඔන්න PQ සැබෑ දිග ගන්න තියෙන්නේ. PQ සැබෑ දිග. PQ සැබෑ දිග ගන්න පුළුවන් 1 සෙන්ටිමීටර එකකින් මිලිමීටර 7.5යි නම් සෙන්ටිමීටර 0.4කින් ගන්න 0.4 ගුණ කරනවා 7.5 මිලිමීටර වලින්. උත්තරේ ගන්න. මිලිමීටර 3. මෙතන පරිමාණ රූපේ 0.4යිනේ. අපි දන්නවා 1 සෙන්ටිමීටර එකකින් මිලිමීටර 7.5යි කියලා. එහෙනම් 0.4 7.5 ගුණ කරනවා. මේක තේරුම් අරන් කරන්න අවබෝධයෙන් කරන්න. 1 සෙන්ටිමීටර එකකින් මිලිමීටර 7.5ක් දැක්වෙනවා නම් සෙන්ටිමීටර 0.4කින් දැක්වෙන දිග. එහෙනම් 0.4 7.5න් ගුණ කරනවා.
අපිට ඕනවා නම් සෙන්ටිමීටර් 2කින් ගන්න 7.5 දෙකකින්. අපිට ඕනවා නම් සෙන්ටිමීටර් 3කින් ගන්න 7.5 3කින් ගුණ කරන්න. ආන්න ඒ වගේ දෙයක් තමයි මේක කරන්නේ. එස්ස සෙන්ටිමීටර වලින් පාදවල දෙක. හා? එන්නේ මිලිමීටර වලින්. ඒ ඉතින් අපි දන්නේ සෙන්ටිමීටර එකක් කියන්නේ මිලිමීටර 7.5ක් කියලා. අපි දන්නේ 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර 7.5ක් දැක්වෙනවා කියලා. හරිද? එහෙනම් සෙන්ටිමීටර් 2කින් කියද්දී 7.5 2ක්. සෙන්ටිමීටර් 3කින් කියද්දී 7.5 3ක්. සෙන්ටිමීටර් 0.4කින් කියන්නේ 0.4 ඒවා 7.5. ඒතර මේ දෙන්න ගුණ කරනවා. හරිම ලේසි. හරිම ලේසි. මේ දෙන්න ගුණ කරන්න 0.4 7.5න් දශම තිත් අමතක කරලා 75 4න් ගුණ කරන්න 75 වරක් 4 4 වරක් 5 20න් බිඳුව දෙයක් ඉතිරි 4ක් 4 28යි 29යි 30යි 300ක් එනෝනේ දශම ස්ථාන දෙකක් වෙන් කරන්න ඕනේ මේ අග ඉඳන් දෙකක් වෙන් කරාම පුතේ 3යි ඒකකය මොකද්ද මිලිමීටර මිලිමීටර 3යි එහෙනම් PQ සැබෑ දිග මිලිමීටර 3යි ඊළඟට QR සැබෑ දිග QR සැබෑ දිග කරගෙන යන්න දරබඩ ගාලා QR සැබෑ දිග සර් ඉවරයි සර්. හරි සර් ඔය 2.5නේ එකට 0.5 මෙතන 3.4 2.5 1.2 QR සැබෑ දිග ගන්න නම් අපි දන්නවා පුතේ 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර් 7.5යිනේ. එහෙනම් සෙන්ටිමීටර් 0.6කින් ගන්න 0.6 ගුණ කරනවා 7.5යි මිලිමීටර වලින්. 0.6 වරක් 7.5. 75 වරක් 6. 6 වරක් 5 30න් බිඳුව 3ක් ඉතිරි 6 වරක් 7. 42 43 45 දශම ස්ථාන දෙකක් තියෙන නිසා දෙකක් වෙන් කර අග ඉඳන් 4.5යි 4.5 මිලිමීටර ආපු ළමයි රේස් යන්න දාන මේකට QR සැබෑ දිග 4.5 මිලිමීටර කී දෙනෙක් ඉන්නවද කියලා බලා ගන්න මට මේක හරියට හදපු ළමයි 15 දෙනයිද 16 දෙනයි 16 දෙනයි නේ 17 දෙනයි 17 දෙනයි 18 දෙනයි 19 දෙනයි චන්ද්‍රිකා පූර්ණිමා රශ්මි සුනාලි තරංගා පුන්සරණි
හරි මම මේ බැලුවේ වැඩේ තේරුම් නැති ළමයි ටික දෙනෙක් ඉන්නවා. මොකද්ද දැන් කරන්නේ මේ ළමයිට? හදලා ඉවරයි සර්. හරි. හදලා ඉවරයි සර්. මේ සර් තේරුම් නැති ළමයි ටික දෙනෙක් ඉන්නවා. හරි ඔන්න පුතේ ඊළඟට මේකේ QR එකෙන් පස්සේ PR සැබෑ දිග ගන්නත් ඕනයි. PR සැබෑ දිග. PR සැබෑ දිග. PR පරිමාණ රූප 1.2යි නේ. අපි දන්නවා 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර 7.5ක් කියලා. එහෙනම් සෙන්ටිමීටර 1.2කින් මිලිමීටර කීයක්ද කියන එක හොයාගන්න. 1.2 7.5න් ගුණ කරනවා. 1.2 ගුණ කරනවා 7.5. 1.2 පුතේ 7.5. රද්දේ 75 වරක් 12 කියලා ලියා ගන්න. 75 වරක් 12. ඔව්. 12 වරක් 5 60.6ක් ඉතිරි 12 වරක් 7 84යි අර 6යි 900ක් එනවනේ. දශම ස්ථාන දෙකක්. මිලිමීටර් 9. දශම ස්ථාන දෙකක් අගයි නම් වෙන් කරාම 1යි 2යි මෙන්න මෙතෙන්ට ආවා 9යි මිලිමීටර 9යි. මේ ආවේ QR සැබෑ දිග. sorry PR සැබෑ දිග. sorry PR සැබෑ දිග. ඔන්න රෝමි ලක්කම් 3ක් ඉවරයි. රෝමි ලක්කම් 4ම ලේසි එකක් දැම්මේ. ඉවරයි සර්. ඉවරයි සර් අනිත් ගණන්. ඉවරයි සර්. හරි. නෑ සර් පටන් ගත්තා. රෝමි ලක්කම් 5 තවත් ලේසි කරලා දාන්නම්කෝ මේක සමහර ළමයි තාමත් නැහැනේ. PQRS පරිමාණය 1ට 8 8 නැතුව 80ක් දාන්න. 1ට 80. හරි. මෙතන 5.8යි cm 4.3යි cm 9යි cm මේක 3යි cm. හරි. මම රෝමි ලක්කම් 4 පටන් ගන්නවා. මේකෙන් කියවෙන්නේ පුතේ 1 සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 0.5ක් දැක්වෙනවා. මේකෙන් කියවෙන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 0.5යි. ඒ කියන්නේ සෙන්ටිමීටර එකකින් මිලිමීටර කොච්චරයිද? 0.5 සෙන්ටිමීටර කියන්නේ 5යි මිලිමීටර. 5යි මිලිමීටර. මිලිමීටර 5ක් දැක්වෙනවා. හරි. නැත්තම් ඔහොම තියාගෙන කරන්නත් තිබ්බා. මෙහෙමම තියාගෙන කරන්නත් තිබුණා. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 0.5යි නම් සෙන්ටිමීටර 3.4කින් කොච්චරද? සෙන්ටිමීටර 1.2කින් කොච්චරද? සෙන්ටිමීටර 2.5කින් කොච්චරද? කියලා තමයි හොයන්න තියෙන්නේ. හරි. මුලින් xy ගමු. xy සැබෑ දිග. xy සැබෑ දිග ගත්තොත් අපි දන්නවනේ පුතේ 1 සෙන්ටිමීටරයකින් මිලිමීටර 5යිනේ. එහෙනම් සෙන්ටිමීටර 2.5කින් ගන්න 2.5 ගුණ කරනවා මිලිමීටර 5යි. 5 වරක් 5 25න් 5යි. දෙකක් ඉදිරි 5 වරක් 2 10යි 11යි 12යි. දශම ස්ථාන එකක් වෙන් කරා 12.5 මිලිමීටර. ගත්තද මේ උත්තරේ?
RQ මේ පාදයේ 3.4.3ද? 4.3 පුතේ 4.3 ඔන්න xy සැබෑ දිග 12.5 මිලිමීටර් xy ඊළඟ yz සැබෑ දිග yz සැබෑ දිග yz සැබෑ දිග ගන්න නම් අපි දන්න ඕනේ 1 සෙන්ටිමීටර් 1 මිලිමීටර් 5යිනේ එහෙනම් 3.4 මිලිමීටර් 5ෙන් ගුණ කරනවා 4 වරක් 5 20න් බිංදුව දෙකක් විතර 5 වරක් 3 15 16 17 එක දශම ස්ථානයක් වෙන් කරාම පුතේ 17යි මිලිමීටර් මිලිමීටර් 17යි ඔන්න yz සැබෑ දිග xy yz xz අන්තිමට xz සැබෑ දිග xz සැබෑ දිග xz සැබෑ දිග xz සැබෑ දිග ගන්න පුළුවන් සෙන්ටිමීටර් එක මිලිමීටර් 5යිනේ එහෙනම් 1.2 1.2 ගුණ කරනවා මිලිමීටර් 5ෙන් 12 වරක් 5 60යි 60 කියද්දි එක දශම ස්ථානයක් වෙන් කරන්න ඕනේ එහෙනම් 6යි මිලිමීටර් කොබන් මේ ටික හරි ළමයි රෝමි ලක්කම් 4 yz සැබෑ දිග 17යි xz 6යි මිලිමීටර් මේවා හරි ළමයි රේෂයන් දාන්න හරි තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවද තාම මේවා තේරෙන්නේ නැති ළමෙක් ඉන්නවද මේවා තාම තේරෙන්නේ නැති ළමෙක් ඉන්නවද මනුදී තේරෙන්නේ නැද්ද මනුදී තේරෙනවා සර්. මොනාෂා තේරෙන්නේ නැද්ද තේරුණා ගීෂිකා තේරුණා පනිත්ත තේරුණාද දන්නේ නැහැ පනිත සුනාලි තත්සරා හරි ඊළඟට නොවැම්බර් 808 නමක් දාගන්න පුතේ අංකයයි නමයි දෙකම නොවැම්බර් 808 අංකය හරි දැන් ඔය මම ළමයිගෙන් අන්තිමට ඇහුවනේ නම් ටිකක් දැන් මං අතරින් පතර ළමයිගෙන් අහනු මේක මට කියන්න මුලින්ම ගීෂිකා අනිත් ළමයිත් රෙඩි වෙන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති වෙන්න දැන් තේරුණානේ තේරුණා නම් දැන් උත්තර දෙන්න පරිමාණ 1.80යි කියන එකේ තේරුම මොකද්ද මට කියන්න ගීෂිකා සෙන්ටිමීටර් එකකට ඔව් එකකින් සෙන්ටිමීටර් 80ක් දැක්වෙනවා 1 සෙන්ටිමීටර් එකකින් සෙන්ටිමීටර් 80ක් දැක්වෙනවා කියන එක තමයි මේ පරිමාණයෙන් කියවෙන්නේ හරිද එතකොට දැන් ඕක පුතේ අපිට මීටර කරන්න යන එක හරියන්නේ නැහැ බැහැනේ තාම දැම්ම කරගන්න බෑනේ මීටර කරන්න ගියොත් මීටර කරොත් අපි කීය දෙන්නේ මීටර 0.8යි මීටර 0.8යි මීටර එන්නේ එහෙම ඕනේ නැහැ ඔහොම තියාගන්න සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 80ක් දැක්වෙනවා ගියා කවුද මේ නිශ්ශබ්ද වෙන්න එහෙම වැරදි නෑ පුතේ මම මේක මෙහෙම තියාගන්නවා රේෂ්මි සංසලා ෆුල් ආතල් එකේද ඉන්නේ මම නිකන් ඇහුණු සින්දුවක් දාගෙන කියන
ෆුල් ජොලියේ ඉන්නේ වැරදිලා මයික් එක ඔන්න. වැරදිලා මයික් එක ඔන්න උනාද හරි කොහොමවත් මේ ජොලියේ ඉන්නවනේ හරි මං අහන්න රේෂ්මි මේ මට කියන්න දැන් ඔය සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 80ක් දැක්වෙනවනේ එහෙනම් මම කොහොමද මේ PQ ගේ සැබෑ දිග ගන්නෙ මම කොහොමද PQ ගේ සැබෑ දිග ගන්නෙ PQ සැබෑ දිග ගන්නෙ කොහොමද කියන්න බලන්න රේෂ්මි 5.8 ගුණ කිරීම 80 සෙන්ටිමීටර very good ෆන් එකේ ඉන්දියට වැඩේ දන්නවනේ හොඳයි හරි 5.8 සෙන්ටිමීටර 80 ගුණ කරනවා මොකද 1 සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 80ක් දැක්වෙනවා එහෙනම් සෙන්ටිමීටර 5.8කින් කොච්චරයිද 5.8 80 ගුණ කරනවා හරිම ලේසි දශමයට අමතක කරලා ගුණ කරමු 58 වරක් 8ෙන් ගුණ කරන්න 58 වරක් 8 80 වෙනුත් මේ 80ෙන් ගුණ කරන්නේ නැතුව 8ෙන් ගුණ කරනවා මොකද 8ෙන් ගුණ කරන එක ලේසි 8 වරක් 8 64ෙන් 4යි 6ක් ඉතිරි 8 වරක් 5 40යි 6යි 46යි 464ක් ආවා අපි පුතේ 80ෙන් ගුණ කරන්න ඕන එක ගුණ කරේ 8ෙන් එතකොට මේ 80 මේ බිඳුව අගට දාගන්නවා අගට දාගෙන එක දශම ස්ථානයක් තියෙනවනේ අන්න ඒ එක දශම ස්ථානය අග ඉනා වෙන් කරනවා උත්තරයට එන්නේ 464යි 464යි ඒකකය මොකද්ද සෙන්ටිමීටර් ඒකක සෙන්ටිමීටර් මෙන්න PQ සැබෑ දිග සෙන්ටිමීටර් 464යි කොහොමද මේ උත්තරේ ගත්තු ළමයි රේස් හැන්ඩ් දාන්නකො මම ආයි මේක ලෝ හැන්ඩ් දාන්න මේ උත්තරේ ගත්තු ළමයි රේස් හැන්ඩ් දාන්න සෙන්ටිමීටර් 464යි එහෙම නැත්නම් මීටර වලින් ගත්තොත් 4.64යි මීටර වලින් ගත්තු ළමයි ඉන්නවනම් ඊට වඩා මේ උත්තරේ හොඳයි මීටර වලින් ගත්තු ළමයිට එන්නේ නැති 4.64යි මීටර වඩා හොඳ මේ උත්තරේ මොකද මේක මීටර කරනවට වඩා සෙන්ටිමීටර වලින් තියෙන එක හොඳයි හරි ඊළඟට මට කියන්න ඔන්න මම ඒක ගත්තනේ මට හොයන්න ඕන QR සැබෑ දිග හරිද මට හොයන්න ඕන පුතේ QR සැබෑ දිග මට හොයන්න ඕනි QR සැබෑ දිග හරි මනුදි කියන්න මට QR සැබෑ දිග ගන්නෙ කොහොමද QR සැබෑ දිග ගන්නෙ කොහොමද මනුදේ සර් අපෙන් අහන්න නැත්නම් මොකද මනුදේ මට කියන්න සර් මට සිග්නල් නැහැ මොනවද කිව්වේ මං ඇහුවේ පුතේ PQ සැබෑ දිග ගන්නෙ කොහොමද PQ සැබෑ දිග ගන්නෙ කොහොමද PQ sorry QR සැබෑ දිග ගන්නෙ කොහොමද කියන්න මනුදේ මනුදී ඇහෙනවද මම කියන එක මයික් ඔන් කරගන්න මනුදී මයික් එක ඔන් කරගන්න මනුදිට මං කියන්නේ වැහෙන්නේ නැද්ද හරි මං තා පොඩ්ඩකින් මනුදී අල්ල ගන්නම් මයික් ඔන් කරන්න ගීෂිකා මයික් ඔන් කරන්න හරි පුතේ මට කියන්න QR සැබෑ දිග ගන්න කොහොමද 4.3 ඔව් ගුණ කරලා 80යි ඔය තියෙන ෂෝක් එකට 4.3 ගුණ කරනවා 80යි සෙන්ටිමීටර් 4.3 මම ලියාගන්නේ 43 කියලා 80 ලියාගන්න පුතේ 8 කියලා 8 වරක් 3 24යි දෙකක් ඉතිරි 8 වරක් 2 32යි 2යි 34යි ඔන්න දැන්
80ෙන් ගුණ කරන්න ඕන එක පුතේ අපි ගුණ කරේ 8ෙන්. ඒ නිසා මම අකට බිඳුවක් දාගත්තා. ඊළඟට මෙන්න එක දශම ස්ථානයක් අග ඉඳලා වෙන් කරා. උත්තරේ 344යි. 344යි සැන්ටිමීටර්. දැක්කනේ? පට්ටම ලේසි. ඊළඟට ඔන්න QR හරි. SR සැබෑ දිග ගන්න ඕනි. මට කියන්න දැන් නම් මනුදි මයික් ඔන් කරන්නම ඕන. මනුදි මයික් ඔන් කරන්න. 9 සෙන්ටිමීටර් ඔව් ගුණ කිරීම 80 සෙන්ටිමීටර්. තියෙන්නේ 9යි සෙන්ටිමීටර් කියන එක පුතේ ලියන්න ඕනේ නැහැ. 9 ගුණ කිරීම 80. මොකද 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 80ක් දැක්වෙනවා කියන එක නෙමෙයි පරිමාණයෙන් කියවෙන්නේ. 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 80 නම් සෙන්ටිමීටර 9කින් කොච්චරයිද? එහෙනම් 9 ගුණ කරනවා 80යි සෙන්ටිමීටර වෙලයි. 9 වරක් 8 72යි 720යි සෙන්ටිමීටර. 720යි සෙන්ටිමීටර කියද්දි පුතේ අපිට ඕන නම් ඕක පුළුවන් මීටර කරගන්න. 7.2යි මීටර. ඒක නම් 7.2යි මීටර කියලා ලිව්වත් කමක් නැහැ. හරිනේ? ඔන්න SR සැබෑ දිග. දැන් SP සැබෑ දිග ගන්න ඕනි මට. SP සැබෑ දිග. හරි. SP සැබෑ දිග ගන්න පුළුවන් 3 ගුණ කිරීම 80. 3 වරක් 8 8 16 24 240යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ පුතේ 2.4යි මීටර. දැක්කනේ? හරි. වැඩේ තේරුණාද? පරිමාණ රූප තේරුණාද? ඔව් සර්. ඔව් සර්. මම ගානක් දෙනවා ගෙදරට. මම දැන් ඒ ගාන ඕගොල්ලන්ට දැන් දෙන්න යන්නේ නැහැ. ඒ ගාන මම ගෲප් එකට දාන්නම්. හරිද? ඒතර ඒ ගාන හදන්න ඉඩ තියාගන්න සම්පූර්ණ පැති දෙකක්. සම්පූර්ණ පැති දෙකක් ඕන. ඔයාලගේ CR පොතේ පැති දෙකක් තියාගන්න. පැති දෙකක් තියලා අලුත් මාතෘකාව පටන් ගන්න යන්නේ සම්භාවිතාව. සර් ටියුට් එකක් තියෙනවා. සර් පොඩි පොත්වල කොච්චර තියන්න ඕනද? පොඩි පොත්වල පැති 3ක් තියන්න. පොඩි පොතක පැති 3ක්. පොඩි පොත් ගන්න කිව්වේ කවුද? ලොකු පොත් ගන්න කියලා තියෙන්නේ. CR පොත්. CR පොතේ පැති දෙකක් තියාගන්න. මම ඒ ගාන ගෲප් එකට දානවා. ඔයගොල්ලෝ දන්නවා ඒ ගාන 7 වසරේදීත් හැදුවා. මේ මෙන්න මෙහෙම ගානක් මතකද බලන්නකෝ. 7 වසරේ ළමයි මගේ 7 වසරේ පන්ති ආපු ළමයි ගාව නම් මෙන්න මේ ගාන ඇති. මම දාන්නම් ඒක ගෲප් එකටත්. මම දැනට ඔයගොල්ලන්ට පේන්න දාන්නම්කෝ. මෙන්න මෙහෙම ගෙදරක බිම් සැලැස්මක් මතකද බලන්න. ඔව් සර්. ඔව් සර්. අන්න ඒ ගාන තමයි. ඒ ගාන තමයි පුතේ ඔය හදන්න තියෙන්නේ. හොඳයි. ඒ ගාන මම ගෲප් එකට දාන්නම්. ගෲප් එකට දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඒක තනියම හදන්න ඕනි. හදලා මට එවන්න ඕන. හදලා එවන්න ඕන. හරි? මම ඒකේ උත්තර ටික චෙක් කරනවා. හදලා මට අද හෙට දවස් ඇතුළත. නැත්නම් අද දවස් ඇතුළත එවුවත් කමන්නේ. අද රෑ වෙනකොට එවන්න ඕන. අද රෑ වෙනකොට ඒ ගාන හදලා එවන්න ඕන. අද දවස් ඇතුළත මම අද රෑට ගාන චෙක් කරනවා. හෂ් නම්බර් එකට පුතේ ගෲප් එකට දාන්න ඕනේ. ඔව් මම ගෲප් එකට දානවා ක්ලාස් එක ඉවර වෙලා ගෲප් එකට දානවා ප්‍රශ්නය දාන්නම්. ප්‍රශ්නය දැම්මට පස්සේ කරලා ඉවන්න. මේ ලියන්න දැන් print out ගන්න ඕනද? ආ සයික print out ගන්න ඕනද? නෑ නෑ print out ගන්න ඕනේ නෑ. ඒක ලියා ගන්න. ඒ තියෙන විදියට ලියා ගන්න. print out ගන්න විදියක් නැහැ. ඒක ඒ පරිමාණ රූපේ ඒ තියෙන පරිමාණයට වඳින්න ඕනේ නෑ. ටිකක් දාලා වඳින්න. කටුවට පරිමාණ රූපේ ලස්සනට අඳුරලා තියලා ඇඳ ගන්න. ලොකුවට. හරි? ඇඳගෙන අර කොටස් ටික ලියලා කොටස් ටික කරන්න තියෙන්නේ. කොටස් ටික කරලා උත්තර ටික මට එවන්න.
සර් සම්භාවිතාව ටියුට් එක තියෙනවානේ මාතෘකාවලින් ලියන්න ඕනේ. සම්භාවිතාව ටියුට් එක සම්භාවිතාව ටියුට් එක ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවද දැන්? මම කිව්වා සම්භාවිතාව ටියුට් එක ගන්න කියලා. සම්භාවිතාව ටියුට් එක ගන්න බැරි වෙච්ච ළමයි රේස් හැන්ඩ් දාන්නකෝ. සම්භාවිතාව ටියුට් එක ගන්න බැරි වෙච්ච ළමයි. දැන් අද ටික දෙනෙක් ඉන්නවා 7-8 දෙනෙක් 7 දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම කසුන් එකේද? කසුන් එකේ ළමයිට අද නම් දැන් නම් වහලා තියෙන්නේ. හෙට ගන්න. හෙට ඇරලා තියෙනවා. හෙට උදේ 10 ඉඳලා හවස 5 වෙනකන් ඇරලා තියෙන්නේ. උදේ 10ටම යන්න එපා. අදත් මං හිතන්නේ 10 මාරට කොහෙද වෙලා ANT එද්දි. හරිද? ඒ නිසා පොඩ්ඩක් 10 කියද්දි 10 මාර වගේ යන්න. මේ හෙට අරගන්න පුතේ ඒ ළමයි ටියුට් එක මං අද දැන් ටියුට් එක දාලා ස්ක්‍රීන් එකට දාලා කරන්න. සම්භාවිතාව කියලා පොතටත් ලියා ගන්න. සර් ටියුට් එක නැති ළමයිද ලියා ගන්න ඕන? හැමෝම කොහොමද පොතේ ලියා ගන්න සම්භාවිතාව. මොකද ඒක ඇති ගණන් හදන්න පොතේත් හදන්න ඇති ගණන් තියෙනවා. සරි පුතේ අහගන්න සම්භාවිතාව හරිද මෙන්න ටියුට් එක මම පොඩ්ඩක් ටියුට් එක අයින් කරලා මුලින්ම කියලා දී දෙන්නම් පුතේ සම්භාවිතාවයක් කියන්නේ දැන් හැමෝම වැඩ නවත්තලා අහගන්න හොඳට අහගන්න හැමෝම වීඩියෝ ඔන් කරගන්න මට 100%ක් අවධානය ඕන හරි සම්භාවිතාවක් කියන්නේ පුතේ යම් සිදුවීමට තියෙන ඇති හැකියාව යම් සිද්ධියක් එහෙම නැත්නම් යම් සිදුවීමට තියෙන හැකියාව තමයි පුතේ සම්භාවිතාව එතකොට යම් සිදුවීමක් කියද්දී සිදුවීම් වර්ග අපිට තුනකට බෙදන්න පුළුවන්. සිදුවීම් වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඒ සිදුවීම් වර්ග තුන තමයි පුතේ ස්ථිරවම සිදුවන සිදුවීම්, ස්ථිරවම සිදුවන සිදුවීම් ඊළඟට ස්ථිරවම සිදු නොවන සිදුවීම් සහ අහඹු සිදුවීම් ඔන්න ඔහොම පුතේ අපිට සිදුවීම් වර්ග තුනකට බෙදන්න පුළුවන් සිදුවීම් වර්ග තුනකට බෙදන්න එතකොට සම්භාවිතාවයක් කියන්නේ මේ සිදුවීමට තියෙන හැකියාව විය හැකියාව සිදුවීමක විය හැකියාව කියලා අපි ඉගෙන ගත්ත 7 වසරේදී. ඒ සිදුවීමක විය හැකියාව කියන්නේ පුතේ සම්භාවිතාව තමයි. හරිනේ? ඕන්න එතකොට සිදුවීම් වර්ග තුනයි ස්ථිරවම සිදුවන සිදුවීම්, ස්ථිරවම සිදු නොවන සිදුවීම් සහ අහඹු සිදුවීම්. පුතේ ස්ථිරවම සිදුවන සිදුවීම් කියන්නේ නියත වශයෙන්ම ස්ථිරවම සිද්ධවන සිදුවීම් තමයි ස්ථිරවම සිදුවන සිදුවීම්. මොනවද නැගෙන හිරින් ඉර පෑයීම මිනිසුන් මිය යාම ගඟක ජලය පහළට ගලා යාම අන්න ඒ වගේම තමයි පුතේ ස්ථිරවම සිදුවන සිදුවීම් කුරුල්ලන් පියෑඹීම ස්ථිරවම සිදුවන සිදුවීම් එතකොට ස්ථිරවම සිදු නොවන මිනිසුන් මිය නොයාම බටහිරින් ඉර පෑයීම අන්න ඒ වගේමනේ හරි එතකොට ස්ථිරවම සිදු නොවන සිදුවීම් මේවා ඊළඟට ස්ථිරවම සිදුවන බව හෝ ස්ථිරවම සිදු නොවන බව කියන්න බැරි සිදුවීම් වලට කියනවා මොනවද අහඹු සිදුවීම් වැහි ඔන්න
අහස කළු කරව පවතින විට වැසි ඇතිවීම. අහස කළු වෙලා වහින්නත් පුළුවන් වහින්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙනම් ඒක මොන සිදුවීමක්? අහඹු සිදුවීමක්. හරිනේ? එතකොට තව හෙට දින වැස්සක් ඇතිවීම ඒකත් අහඹු සිදුවීමක්. හෙට වහින්නත් පුළුවන් වහින්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුතේ කාසියේ වාසිය ලැබීම. කාසියක් උඩ දානවා. කාසියේ වාසිය ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත්. තරග විභාගයකින් ජය ගැනීම ජය ගන්නත් පුළුවන් පරාජය වෙන්නත් පුළුවන්. එහෙනම් අහඹු සිදුවීමක්. ස්ථිරවම සිදුවන බව හෝ සිදු නොවන බව කියන්න බෑ. ඒ වගේම අහඹු සිදුවීම. එතකොට සය මුහුණක් ධාතු කැටයක් උඩ දමා එක ලැබීම. එක ලැබීම කියන්නේ මොකද්ද? අහඹු සිදුවීමක්. හරි. ඔන්න ඔය ටික පුතේ අපි කීය වසරේද ඉගෙන ගත්තේ? 7 වසරේ. 7 ඉගෙන ගත්තා. 7. හරි. 7 දැනුමින් ඔයාලට ඔය ටියුට් එකේ මුල් ටික කරගෙන යන්න පුළුවන්. හරිනේ? ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ස්ථිරවම සිදුවන සිදුවීමක පුතේ විය හැකියාව තමයි සම්භාවිතාව කියන්නේ. එහෙම නැත්නම් ස්ථිරවම වේවා ස්ථිරම සිදු නොවන සිදුවීමක වේවා අහඹු සිදුවීමක වේවා ඕනම එක යම් සිදුවීමක විය හැකියාව විය හැකියාව තමයි සම්භාවිතාව කියන්නේ. හරිනේ? යම් සිදුවීමක විය හැකියාව තමයි සම්භාවිතාව කියන්නේ. එතකොට ස්ථිරවම සිදු වෙනව නම් පුතේ ඒ වගේ සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව එකයි. හරිනේ? මතක තියාගන්න. ස්ථිරවම සිදු වෙනව නම් ඒ වගේ සිදුවීමක විය හැකියාව හෙවත් මොකද්ද? සම්භාවිතාව. විය හැකියාව හෙවත් සම්භාවිතාව කීයද? එකයි. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව පුතේ බිඳුවයි. මම නිකන් වරහන් නැතුව දාන්නම්. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව බිඳුවයි. එතකොට අහඹු සිදුවීමක පුතේ විය හැකියාව හෙවත් සම්භාවිතාව පවතින්නේ බිඳුවත් එකත් අතර. මේ අහඹු සිදුවීමක විය හැකියාව එහෙම නැත්නම් සම්භාවිතාව. මේ ස්ථිරවම සිදුවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව. හරි නේද? දැන් අපි එමු ටියුට් එකට. ටියුට් එක ගන්න. ටියුට් එක නැති ළමයි රෙකෝඩ් එකම නැවත බලලා මේ ටික කරන්න ඕනි. සර් බිඳුවත් එකත් අතරද බිඳුවත් භාගයත් අතරද? බිඳුවත් එකත් අතර. සර් ටියුට් එකේ එහෙම ගන්න යන්නේ බිඳුවත් එකත් අතර තියෙනවා. හරි. ඕන පුතේ ටියුට් එක දැම්මා. යම් සිදුවීමක විය හැකියාව සම්භාවිතාව ලෙස හැඳින්වේ. ආන පුතේ මුලින්ම හයිලයිට් කරගන්න මේක. යම් සිදුවීමක විය හැකියාව තමයි සම්භාවිතාව කියන්නේ. යම් සිදුවීමක විය හැකියාව සම්භාවිතාව ලෙස හැඳින්වේ. ඔක්කොම ටික හයිලයිට් කරගත්තත් කමක් නැහැ. ඊළඟට සිදුවීම් වර්ග 3කට බෙදනවා. ස්ථිරවම සිදුවන සිදුවීම්, ස්ථිරවම සිදු නොවන සිදුවීම් සහ අහඹු සිදුවීම් කියලා සිදුවීම් වර්ග 3කට බෙදනවා. සිදුවීම් වර්ග 3යි. ඔන්න උදාහරණත් එක්ක උදාහරණයක් ගන්න දීලා තියෙනවා. ස්ථිරවම සිදු වෙනවා. ගලක් උඩ දැමුව පසු බිමට වැටෙනෝනේ. ඕක පාවි තියෙන්නේ නැහැනේ. එහෙනම් ඒක ස්ථිරවම සිදු වන සිදුවීමක්. ස්ථිරම සිදු නොවන සිදුවීමක් තමයි බටහිර දිශාවෙන් හිරු නැගීම. බටහිරින් නිරපායන්නේ නැහැ කියලා අපි දන්නවා. අහඹු සිදුවීමක් තමයි පුතේ ධාතු කැටයක් උඩ දැමුව පසු අංක එක පැත්ත වැටීම කියන්නේ අහඹුයි. අහඹු සිදුවීමක්. හරි. සර් ඔව්. ගල හඳේදී උඩ දැම්මනම් පා වෙනවා. ගල හඳේදී උඩ දාන්න. ඒත් පුතේ චුට්ටක් ඒක ඒත් වැටෙනවා. මොකද හඳේ යම් ගුරුත්වාකර්ෂණ බලයක් තියෙනවා. පෘථිවිය තරම් නැහැ. නමුත් පොඩි ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. ඒස නීල් ආම්ස්ට්‍රෝන් හඳේ පාවුණයි කියනවා. ඔව් හඳේ පාවුණා. ඒ වුණාට පොඩි ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. චූටි එකක්. එච්චර ලොකු පෘථිවිය තරම් නැහැ. හරි. සර් කියවනේ තව එකක් කුරුල්ලන් පියෑඹීම කියලා. ඔව්. ඒක ස්ථිර සිදුවීමක් කියලා. ඔව්. ඒස් පියාඹන්න නැති කුරුල්ලොත් ඉන්නවා. ඔව් පියාඹන්න නැති උන් ඉන්නවා ඉතින්.
සාමාන්‍යයෙන් කුරුල්ලු පියාඹනවා තමයි කියලා ගන්නෙ. හරි. දිනුජයටත් එන්නේ ඔය වගේම ප්‍රශ්න තමයි. සර් කලින් පාඩමේ 28 2 අභ්‍යාස කරන්න එපාද සර්? කලින් පාඩමේ සියලු අභ්‍යාස කරන්න ඕනේ. කලින් පාඩමේ සියලුම අභ්‍යාස පරිමාණ රූප පාඩමේ සියලුම අභ්‍යාස කරන්න ඕනේ. මොකද පරිමාණ රූප පාඩම ඉවරයි. හරිද? පරිමාණ රූප පාඩම ඉවරයි. හරි ප්‍රශ්න අංක 1 කරගෙන යන්න. දැන් ටියුට් එක නැති ළමයි අහගෙන ඉන්න. ටියුට් එක ගෙන පස්සේ ගෙදරදී කරා. ටියුට් එකේද කරන්න ඕන. කරන්න ඕන. නෑ ටියුට් එකේ ලියලා පුළුවන් මේ ටික. මේ ටික පොතේ කරත් කමන්නේ මේ ටික නම් ටියුට් එකේම ලියන්න පුළුවන්. පහක් දැක්වෙන එක් සිදුවීම් ස්ථිරවම සිදුවන සිදුවීමක්ද ස්ථිරවම සිදු නොවන සිදුවීමක්ද නැතහොත් අහඹු සිදුවීමක්ද යන්න දක්වන්නයි තියෙන්නේ. එතකොට මේක ටියුට් එකේම කරත හැකි. ටියුට් එකේ කරන්න බැරි ඒවත් සමහර තැන්වල තියෙනවා. ඒවා පොතට ගමු. මේක ටියුට් එකේ කරන්න පුළුවන් නිසා ටියුට් එකේ කරත් කමන්නේ පොතේ කරත් කමන්නේ කැමති විදියක්. කාසියක් උඩ දැමුව විට සිරස ලැබීම කියන්නේ මොන වගේ සිදුවීමක්ද? සිදුවීම. අහඹු සිදුවීමක්. හරි. ගණකයක් උඩ දැමුව විට සමචතුරස්‍රාකාර පැත්තක් උඩ අතට වැටීම කියන්නේ ස්ථිරවම සිදුවන සිදුවීමක්. මොකද පුතේ ගණකයක හැම පැත්තක්ම සමචතුරස්‍රාකාරයිනේ. ඉතින් ගණකයක් උඩ දැම්මම වැටෙන්නේ කොහොමද සමචතුරස්‍රාකාර පැත්තක් තමයි. හරිනේ? එහෙනම් ඉතින් ගණකයක් උඩ දැමුව විට සමචතුරස්‍රාකාර පැත්තක් උඩ අතට වැටීම කියන්නේ ස්ථිරවම සිද්ධ වෙන දෙයක්. ස්ථිරවම සිදුවන සිදුවීමක්. සුදු පාට බෝල සහිත මල්ලකින් මෙන්න බොලේ කළු පාට බෝලයක් එනවා. සිදු නොවන එක. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. මාර වැඩ තමයි වෙන්නේ. එහෙම වෙන්න බෑනේ. බටහිරින් ඉර පෑයීම ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. ලියාගෙන යන්න. හෙට දිනේදී වැස්සක් ඇතිවීම අහඹු සිදුවීමක්. අද සඳුදා නම් ඊයේ බදාදද ස්ථිරවම සිදු නොවන සිදුවීම. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. අමාවක දිනක පුන්සද දැකීම. අමාවක දවස්වලට කොහෙද පුන්සද? ස්ථිරවම සිදු නොවන සිදුවීම. ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180ක්. ස්ථිරවම සිදුවන සිදුවීමක්. මොකද පුතේ ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි. එහෙනම් ඒක ස්ථිරවම සිදුවන සිදුවීමක්. මේකේ සර් කියලා අභ්‍යන්තර කෝණ කියලා නෑනේ සර් කෝණ තුනෙහි කියලානේ තියෙන්නේ. ඒතර කෝණ තුන කියද්දි පුතේ අපි සාමාන්‍යයෙන් සලකන්නේ අභ්‍යන්තර කෝණ. හරිනේ? ස්ථිරවම සිදුවන සිදුවීමක්. ස්ථිරවම සිදුවන සිදුවීමක්. ත්‍රිකෝණයක කෝණ තුන කියද්දි අපි සලකන්නේ අභ්‍යන්තර කෝණ තුන ගැන. හරි කරගෙන යන්න දරබඩ ගාලා මේ 15 ඉවර කරපු ළමයි රේස් හැන්ඩ් දාන්න. මේ 15ම කරලා ඉවර කරපු ළමයි රේස් හැන්ඩ් දාන්න. මේන සිකුරාදාට අමතර පන්තියක් දානවා. කීයටද? මේ දැන් අද සෙන්සුරාදානේ. මේන සෙන්සුරාදා කියන්නේ ලබන එන සිකුරාදට. දැන් ඊයේ සිකුරාදා කරේ නෑ මොකද පේපර් ක්ලාස් එක කරන්නේ ඊයේ රෑ. දැන් කීයේ ඉඳන් කී වෙනකන්ද? 8 ඉඳන් 10 වගේ වෙනකම්. හැබැයි අපිට මේකෙන් පස්සේ තියෙන එක පාඩමයි. ඔව් සර්. ඉස්සලා කරන්නේ විතරයිනේ. ඔව් සර්.
ඉන්නකො මම බලන්නම් පුතේ මොකද ටෙස්ලා කරන්නට ටියුට් එකක් හදාගන්නත් ඕන. මට ටියුට් එක හදාගන්න ටයිම් මදි වෙයිද දන්නේත් නැහැ. බලමු මම ඒක දාන්නම් ගෲප් එකේ දාන්නම් ටෙස්ලා කරන්නට ටියුට් එකක් හැදුවොත් ඒකත් ගෲප් එකේ දැනුවත් කරන්නම් ටියුට් එක ගන්න කියලා වේලාසනින්. මේ ඔව් පුතේ අමතර පන්තිය තියෙන්නේ රැටද? නෑ පුතේ සිකුරාදා උදේට තමයි දැම්මත් දාන්නේ. මම ඒක ගෲප් එකේ දැනුවත් කරන්නම් දානවද නැද්ද කියන එක. හරිනේ? අමතර පන්තිය දැම්මත් දාන්නේ සිකුරාදා උදේට. දානවද නැද්ද කියන එක මම ඉදිරියේදී තීරණය කරන්නම්. මොකද තව එක පාඩමයි තියෙන්නේ. ඔව්. සිකුරාදට ඉස්කෝලේනේ. 16 ඉස්කෝලේ පටන් ගන්නවා. ඔව් සර් ඉස්කෝලේ ඉස්කෝලේ පටන් ගන්න ඕනේ. හරි. එහෙම වුණොත් සිකුරාදාට මම දාන්න නැතුව ඉන්න. හරි. කමන්නේ අපිට ටයිම් එක තියෙනවා පුතේ. ඔයගොල්ලෝගේ මේ වාරේ කොහොමත් ඉවර කරන්නේ. එහෙම ඒ කියන්නේ අපිට දැන් එක්සෑම් එක තමයි එහෙම තියන්න බැරි වෙන්නේ. ඔයාලගේ එක්සෑම් එක මම එහෙමත් පේපර් ක්ලාස් එක දවසට තියෙනවා. ඒ කියන්නේ දැන් ලබන සතියේ සම්භාවිතාවේ තව ටිකක් කරන්න තියෙනවා. ඊට පස්සේ ටෙස්ලාකරණයට දවසක් ඕනයි. තව දවස් දෙකක් ඕනයි මට. දවස් දෙකක් තිබ්බම මේ සිලබස් එක ඉවර කරන්න පුළුවන්. දෙසැම්බර් මුල් සතියේම අපි 9 වසර පටන් ගමු. ඒතර මේක එක්සෑම් එක සඳුදා පේපර් ක්ලාස් එකේ දවසට දාන්න. එහෙම කරන්න. සර් ලබන සතියේද? නෑ ලබන සමුද නෙමෙයි. ලබන සමුද නෙමෙයි. කියන්න. ඔව්. සර් අගින් කියලා තියෙනවද 9 වසරේ ඉස්කෝලවල 9 වසරේ පාඩම් අත්හැරලා කරන්නේ කියලා? 9 වසරේ පාඩම් අත්හැරලා කරන්න කියන්නේ. ඒකුවේ පළවෙනි පාඩම කරන්න නැතුව ඒක 10 වසරත් එක්ක කරන්න එහෙම කියලා තියෙනවද? එහෙම නෑ. මෙච්චරයි. දැන් ඔයගොල්ලෝගේ ඉස්කෝලේ පුතේ වාරය ඉවර වෙන්නේ මාර්තු වල කියලා දන්නවද? ඔයාලා 8 වසරේ දැන් ඔයාලා ඉස්කෝලේ ගියාමත් ඉස්කෝලේ ඔයගොල්ලෝව 9 වසරට දාන්නේ නැහැ. දාන්නේ 8 වසරට. 8 වසරේ තියෙනවා මාර්තු වෙනකම්. ජනවාරි පෙබරවාරි මාර්තු වෙනකම් 8 වසර. මාර්තු නිවාඩුවෙන් පස්සේ අප්‍රේල් ඒ කියන්නේ මාර්තු විභාගෙ තියාවි. විභාගෙ තියලා අප්‍රේල් නිවාඩුවෙන් පස්සේ තමයි 9 වසර පටන් ගන්න ඉස්කෝලවල. එහෙම තමයි දැනට සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක වෙනස් වෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. දැනට ආරංචි මාර්ග වලින් ආවේ ආරංචි උනේ මේ විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ කියලා. දන්නවද ඔයගොල්ලෝ ඒක? ඔව් සර්. මං කිව්වද ඔයගොල්ලෝ නැත්තම් කවුරු හරි කිව්වද ඉස්කෝලේ? සර් කිව්වා මේ මාර්තු වල මේ කොණ්ඩාරගේ කිව්වා. කොණ්ඩාරගේ සර්ට කිව්වා. නිව්ස් එකට කිව්වද? හරි. හරි. කොණ්ඩාරගේ සරුත් කිව්වා. සර් හදලා ඉවරයි. හරි. මං රෝමි ලක්කන් 9 පටන් ගන්නම්. තරංගයකින් ජය ගැනීම. අහඹු සිදුවීම. අහඹු සිදුවීමක්. මම ටටක් ගාලා දාගෙන යන්නම් අහඹු. ටෙනිස් බෝලයක් ජලය මත පිට පාවීම. ස්ථිරවම සිදුවන. අනිවාර්යෙන් පුතේ ටෙනිස් බෝලයක් දැමම ජලය මත පිට පාවෙනවා. දාලා බලන්න පුතේ ටෙනිස් බෝලයක් අරගෙන. ස්ථිරවම සිදුවන සිදුවීමක්. 1 සිට 6 තෙක් අංකයේදී ධාතු ගැටයකින් 7 ලැබෙන්න පුළුවන්ද? ස්ථිරවම සිදු නොවේ. ස්ථිරව සිදු නොවන ස්ථිරවම සිදු නොවන සිදුවීමක් කියලාත් ලියන්න. මම මේ කෙටියෙන් ලියාගෙන යනවා. සමීකරණයක් විසඳීමෙන් පිළිතුර ලෙස දශමය සංඛ්‍යාවක් ලැබීම. අහඹු සිදුවීම. ඒ කියන්නේ පුතේ දශමය සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් නැත්නම් දශමය කියන සංඛ්‍යාව ඔයගොල්ලෝ කරේ නෑ. මම මේක යයන් අයින් කරන්නම්කො පොඩ්ඩක්. මොකද දශමය සංඛ්‍යා කියන්නේ වෙනස් සංඛ්‍යා වර්ගයක්. දශම සංඛ්‍යාවක් ලැබීම කියලා එක හදාගන්න. සමීකරණයක් විසඳීමෙන් පිළිතුර ලෙස දශම සංඛ්‍යාවක් ලැබීම. පිළිතුර ලෙස දශම සංඛ්‍යාවක් ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන්නත් පුළුවන්. එහෙනම් මේක මොන වගේ සිදුවීමක්ද? අහඹු සිදුවීම. බස් රථයකින් පළමුව බසින මගියා කාන්තාවක් වීම. ඒකත් අහඹු සිදුවීම. ඔව්. කාන්තාවක් වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්නත් පුළුවන්. මුහුදු ජලයේ ලුණු රස වීම. ස්ථිරවම සිදුවන ස්ථිරවම සිදුවන
සිදුවීමක්. මොකද මුහුදු ජලය ලුණු රසයි කියලා අපි දන්න පොඩි කාලේ. දන්නේ නැත්නම් මුහුදට ගිහලා පුතේ වතුර ටිකක් බීලා බලන්නකො දන්නේ නැති ළමෙක් ඉන්නවනම්. සර් ජරාවනේ. බීලා බලන්නකො ලුණු රසයි. ලංකා මුහුදේදී වෙනත් රටකින් පැමිණි නැවක් ගිනි ගැනීම. එක්ස්ප්‍රස් ප්‍රෝග්‍රෑම් අවුම සිදුවීම. හම්බ සිදුවීමක්. ආඹ සිදුවීම. හරි. එක්ස්ප්‍රස් ප්‍රෝග්‍රෑම් නෞකාව. එක්ස්ප්‍රස් පෙර් නෞකාවනේ. හරි. ඕන පුතේ සිදුවීම් වර්ග ටික දැම්මා. ඊළඟට අපිට කියනවා ස්ථිරවම සිදුවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව. කීයද? ස්ථිරවම සිදුවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව 1යි. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව 0යි. අහඹු සිදුවීමක විය හැකියාව හෙවත් සම්භාවිතාව 4. හරි. ඕන්න දැන් පුතේ අහඹු සිදුවීමක විය හැකියාව තව දුරටත් තමයි 8 වසරට තියෙන්නේ. මෙච්චර වෙලා මම ඉගෙනුවේ 7 වසරේ. හරිද? දැන් ඔන්න දැන් තමයි අහඹු සිදුවීමක විය හැකියාව තව දුරටත් 8 වසරට තියෙන්නේ. හොඳට අහගන්න. අහඹු සිදුවීමක ඔන්න මුලින්ම කියලා තියෙනවා කොටුවක් ඇතුලේ මෙහෙම දාලා යම් සිදුවීමක් සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් එය සිදුවීමේ විය හැකියාවත් සිදු නොවීමේ විය හැකියාවත් කොච්චරයිද කියලා ලියන්න ඕනේ. හරි? ළමයිට ඔක තේරුන්නේ නැහැ. මම මෙන්න මෙහෙම තේරුම් කරන්න. සාධාරණ කාසියක් උඩ දානවා. සාධාරණ කාසියක්. අපි දන්නවනේ පුතේ කාසි. කාසියක මොනවද තියෙන්නේ? සිරස තියෙනවා, අගය තියෙනවා. ඒක කාසියක් උඩ දැම්මම එක්ක පුතේ සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. හරිනේ? සාධාරණ කාසියක් උඩ දැම්මම එක්ක සිරස ලැබෙන්න පුළුවන්, එක්ක අගය ලැබෙන්න පුළුවන්. මට කියන්න සිරස ලැබීමේ විය හැකියාව කීයෙන් කීයද? දෙකෙන් එකයි. සිරස ලැබීමේ විය හැකියාව දෙකෙන් එකයි. ඔක්කොම සිරස අගය කියලා දෙකක් තියෙනවා. ඒකෙන් සිරස ලැබීම දෙකෙන් එකයි. අගය ලැබීමේ විය හැකියාවත් දෙකෙන් එකයි. ඒකත් භාගයයි. මොකද සිරස අගය කියලා තියෙන්නේ. අගය ලැබෙන්න පුළුවන් විය හැකියාවත් භාගයයි. සිරස ලැබෙන්න පුළුවන් විය හැකියාවත් භාගයයි. ඒ කියන්නේ පුතේ මේ සිදුවීමේ යම් සිදුවීමක් සිදුවීමටයි සිදු නොවීමටයි තියෙන පුතේ සමාන හැකියාවක් නම් එය සිදුවීමේ විය හැකියාවත් භාගයයි නොවීමේ විය හැකියාවත් භාගයයි. දෙකෙන් හරිනේ? යම් සිදුවීමක් සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් එය සිදුවීමේ විය හැකියාවයි සිදු නොවීමේ විය හැකියාවයි සමානයි. සමාන වෙනවා ඒවා භාගේ වෙනවා. මෙතන ලියා ගන්න යම් සිදුවීමක් සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් කියන එකත් හයිලයිට් කරගන්න මේ ටික මම හයිලයිට් කරලා දෙන්න. යම් සිදුවීමක් සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් සිදුවීමේ විය හැකියාවත් භාගයයි සිදු නොවීමේ විය හැකියාවත් භාගයයි. හරි. සාධාරණ කාසියක් උඩ දැමූ විට සිරස ලැබීමේ හැකියාව කීයෙන් එකයි අපි හොයාගත්තා. දෙකෙන් අගය ලැබීමේ හැකියාවත් දෙකෙන් හරි. මම මේ මෙතන ලිව්වේ නිකන් ඔයගලන්ට කියලා දෙන්න ඕන නිසා එතන ලියන්න ඕනේ නැහැ. හරි අපි යන් ඊළඟට යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් අන්න පුතේ ඒකත් හයිලයිට් කරගන්න. මේ මගේ අතින් ඔක්කොම හයිලයිට් වුණා. ඔය කහ පාට වෙච්ච සේරම highlight කරන්න. මම මේ highlight එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. හරි. දැන් හරි. යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් ඒ සිදුවීමේ විය හැකියාව කොච්චරයිද කියලා අපි හොයන්න ඕන. ඔන්න අහගන්න මම උදාහරණෙම කියලා දෙනවා පුතේ. අහගන්නකෝ.
එක 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 දෙක දෙක ලෙස අංක යෙදූ සාධාරණ සය මුහුණක් ධාතු කැටයක් උඩ දැමූ විට පුතේ ධාතු කැටයක් මම අරගෙන මෙන්න ධාතු කැටය. හරි. ඔය ධාතු කැටයට පුතේ මම අංක දාන්නේ මෙන්න මේ විදියට. එකේ පැති හතරක් දානවා. 1 1 1 1. එකේ පැති හතරක් තියෙනවා. දෙකේ පැති දෙකක් තියෙනවා. හරි. එකේ පැති හතරකුයි එකේ පැති හතරකුයි දෙකේ පැති දෙකකුයි. මට කියන්න එක ලැබීමේ විය හැකියාව කොච්චරයිද? 6න් 4. එක ලැබීමේ විය හැකියාව ඔක්කොම පැති 6යිනේ. ඔක්කොම පැති 6ක් තියෙනවා. පැති 6න් 4කම එක දාලා තියෙනවා. එහෙනම් 6න් 4යි එක ලැබීමේ හැකියාව විය හැකියාව. දෙක ලැබීමේ හැකියාව කොච්චරද? 6න් 2යි. ඒ කියන්නේ පුතේ යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩිද? හරිද? මේ තියෙන්නේ එක ලැබීමේ හැකියාව එක නොලැබීමේ හැකියාව කියන්නේ මොකද්ද? එක නොලැබෙනව නම් ලැබෙන්න පුළුවන් දෙකනේ. එහෙනම් එක නොලැබීමේ හැකියාව කියන්නේ පුතේ 6න් 2 කියන්නේ. එක නොලැබීමේ හැකියාව කියන්නේ 6න් 2යි. ඊට වඩා මේක වැඩි නම් එය සිදුවීමේ විය හැකියාව පුතේ 6න් 4ක් ආවනේ. 6න් 4ක් කියන්නේ මෙයා භාගයකට වඩා වැඩිද අඩුයිද? වැඩි. භාගයකට වඩා වැඩි. යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් එයාගේ සම්භාවිතාව තියෙන්නේ භාගයකට වඩා වැඩි. භාගයකට වඩා වැඩි. හැබැයි එකට වඩා අඩුයි. එහෙනම් විය හැකියාව භාගයත් එකත් අතර. ඒක චුට්ටක් ළමයිට තේරුන්නේ නැහැ. භාගයත් එකත් අතර. මම ආයි කියලා දෙන්නම්. සමහර ළමයිට ඒක ටිකක් තේරුණා මදි. හරිද? දැන් ඔන්න පුතේ මෙතන ධාතු කැටේ අරගෙන තියෙනවනේ එකේ පැති හතරක් දාලා දෙකේ පැති දෙකක් දාලා නේ. එහෙම අරගෙන තියෙනවනේ ධාතු කැටයක් මවා ගන්න. මවාගෙන අංක 1 දානවා පැති 4කට. පැති 2කට අංක 2 දානවා. ඒතර එක ලැබීමේ හැකියාව 6න් 4යිනේ. එක නොලැබීමේ හැකියාව කොච්චරයිද? එක නොලැබීමේ හැකියාව. එක නොලැබීම 6න් කීයද? 6න් 2යි. එක නොලැබීමේ හැකියාව කියන්නේ පුතේ මෙන්න මේ 6න් 2. එක ලැබීමේ හැකියාව කියන්නේ 6න් 4. 6කින් 4ක් තියෙනවනේ එකේ පැති. එතකොට යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් පුතේ මේකේ සම්භාවිතාව හෙවත් විය හැකියාව තියෙන්නේ භාගයකට වඩා වැඩි යකේ. මොකද 6න් 4 කියද්දි භාගයට වඩා වැඩිද අඩුයිද 6න් 4? 6න් 4 භාගයකට වඩා වැඩිනේ. එහෙනම් මේ විය හැකියාව පවතින්නේ භාගයකට වඩා වැඩි යකේ. මොන දැන් අපි දන්නෝ යම් සිදුවීමක සම්භාවිතාවය තියෙන්නේ බිඳුවත් එකත් අතර. බිඳුව කියන්නේ ස්ථිරවම සිද්ධ වෙන්නේ නැත්තම්. ස්ථිරවම සිද්ධ වෙන්නේ නැත්තම් එයාගේ විය හැකියාව බිඳුවයි. ස්ථිරවම සිද්ධ වෙනවා නම් විය හැකියාව එකයි. වෙන්න පුළුවන් හැකියාව සමාන නම් ඒ කියන්නේ කාසියක් උඩ දානවා වගේ කාසියක් උඩ දැමම සිරස ලැබීමයි අගය ලැබීමටයි සමාන හැකියාවක් තියෙන්නේ. ඒතර ඒ වගේ එකක සම්භාවිතාව භාගයයි. හරිද? දැන් පුතේ මේකේ මෙතන කියලා තියෙන්නේ මේ එකේ ඒවා වැඩිපුර දාලා දෙකේව වැඩිය නැහැ. එකේව වැඩිපුර දැම්මම එක ලැබීමේ හැකියාව වැඩිනේ. එකේව වැඩිපුර දැම්මම එක ලැබීමේ හැකියාව වැඩි දෙක ලැබීමේ හැකියාවට වඩා. එහෙනම් එක ලැබීමේ හැකියාව තියෙන්නේ බිඳුවත් භාගයත් අතරද භාගයත් එකත් අතරද? භාගයත් එකත් අතර. භාගයත් එකත්. භාගයත් එකත් අතර තමයි එක ලැබීමේ හැකියාව තියෙන්නේ. අන්න ඒ නිසායි එය සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් එය සිදුවීමේ හැකියාව භාගයත් එකත් අතර කියලා ගත්තේ. හරිනේ? ඔන්න එතකොට එක දෙක ලෙස අංක යෙදූ සාධාරණ සය මුහුණක් ධාතු කැටයක් උඩ දැමූ විට වැටෙන පැත්ත එක වීමේ හැකියාව
කීයද ආවේ අපිට 6න් 4. 4යි. හයෙන් 6න් 4 සරල කරන්න පුළුවන් පුතේ 3න් 2යි. හැබැයි කපන්න කොටන්න යන්න එපා. 6න් 4යි කියන්නේ 3න් 2යි. 3න් 2 කියද්දි භාගයත් එකත් අතර අගයක් නේද මේක? 3න් 2. දැන් මතක් කරගන්න සංඛ්‍යා රේඛා පාඩම. භාගයත් එකත් අතර නේද 3න් 2 තියෙන්නේ? ඔව් ඔව් සර්. සර්. ඔව්. ඔව් සර්. ඔව් හරි මේ ටික ලියාගෙන ටටක් ගාලා මේ ඔක්කොම ඕන නෑ මේ ඕනේ නෑ හොඳයි මම මේ ඕගොල්ලෝ තේරුම් කරන්න ඕන නිසා මේවා ලිව්වේ ඔන්න හිස්තැන් ටික පුරව ගන්න මේ ටික තමයි ටිකක් තේරුම් ගන්න තියෙන්නේ තේරුම් ගත්තොත් වැඩේ හරි මේකත් ඕනේ නැහැ හැබැයි මේක නම් දාගත්තත් කමක්වත් නැහැ අපි මේක දාගමුද මට නිකන් හිතෙනවා මේ chart එක දාලා දුන්නා නම් හොඳයි කියලා මෙන්න මෙහෙම chart එකක්. ඉඩ තියෙන තැනක් මේ හරි ඉඩ තියෙනවනේ. බලන්න වෙන තැන්වල. මෙතන ඉඩ නැහැ. හරි. මම මෙන්න මේ ඉඩ තියෙන තැනක වගේ. නැත්නම් මේ හරිය පැත්තෙන් හරි කමන්නේ මේ ටියුට් එක සයිඩ් කරලා හරි කමන්නේ පුතේ. මේ ඔය තියෙන තැනම කමන්නේ නැත්නම් මෙතන නැතුව මෙතනම හරි. ගත්තොත් දැන් මේක ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව තමයි මේ තියෙන්නේ ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව. ඒතර එක කියන්නේ ස්ථිරවම සිදුවන ස්ථිරම සිදුවන සිදුවීමක විය හැකියාව. විය හැකියාව. එතකොට භාගයක් වෙන්නේ පුතේ. හරියට මැදනේ භාගයක් වෙන්නේ. ඒ කියන්නේ ස්ථිරවම සිදු වෙන්නත් පුළුවන් හරියට බැලන්ස් පොයින්ට් එකේ තියෙනවා වගේනේ. හරියටම සමානයි බැලන්ස් පොයින්ට් එකේ. ඒ කියන්නේ කාසියක් උඩ දැම්මම සිරසයි අගියයි වගේ. අන්න ඒ වගේව තමයි හරි මැද තියෙන්නේ. ඒ කියන්නේ සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක් තියෙන ඒවා තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක් තියෙනවා. මෙතනින් දාගන්න සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක්. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක්. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක්. පවතින ඒවායි සම්භාවිතාව භාගයයි. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක්. තියෙන ඒවායි විය හැකියාව භාගයයි. හරි. එතකොට පුතේ ඔන්න දැන් මම ප්‍රශ්නේ කරන්නේ ඕගොල්ලොන්ගෙන් මෙහිම. මේ ටික ලියාගත්තද? මේ සයිට් කළා? නෑ සර් පොඩ්ඩක්. ස්ථිරවම මෙතන තියෙන සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක්. හැකියාවක් පවතී නම් භාගයයි. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් භාගයයි. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් විය හැකියාව භාගයයි. සර් ඒ ටික මුලින් නම් අයමත් කියවන්න. පුතේ ඒ ටික අයම මුලින් නම් සුට්ටක් කියන්නකෝ. මේ තියෙන ස්ථිරවම සිදුවන සිදුවීමක විය හැකියාව 1යි. ස්ථිරවම සිදුවන සිදුවීමක විය හැකියාව 1යි. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව 0යි. ස්ථිරවම සිදු නොවන සිදුවීමක විය හැකියාව 0යි. ඊළඟට සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් තියෙනවා නම් එහි විය හැකියාව භාගයයි. සිදුවීමට හා සිදු නොවීමට සමාන විය හැකියාවක් පවතී නම් භාගයයි. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතී නම් භාගයයි සම්භාවිතාව. එවත් විය හැකියාව. හරිද? ඉක්මන් කරන්න පුතේ. හරිද වැඩ ඉවරයිද? හරි සර්. හරි. දැන් මං අහන හරි. ප්‍රශ්නේ. යම් සිදුවීමක විය හැකියාව
භාගයත් එකත් අතර තිබුණොත් භාගයත් එකත් අතර තිබුණොත් ඒ වගේ සිදුවීමක් සිදුවීමට තියෙන හැකියාව සිදු නොවීමට තියෙන හැකියාවට වඩා වැඩිද අඩුයිද? වැඩි. 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 යම් සිදුවීමක විය හැකියාව භාගයත් එකත් අතර තිබුණොත් භාගයත් එකත් අතර තිබුණොත් එය සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි. ආන්න ඒක තමයි කියලා තියෙන්නේ. යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් එය සිදුවීමේ හැකියාව භාගයත් එකත් අතර. පැහැදිලිද? ඔන්න මං ඊළඟට අහන ප්‍රශ්නේ. යම් සිදුවීමක පුතේ විය හැකියාව බිඳුවත් භාගයත් අතර තිබුණොත් බිඳුවත් භාගයත් අතර තිබුණොත් ඒක සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩුයි. සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩුයි. මොකද බිඳුවත් භාගයත් අතර කියන්නේ එච්චර ලොකු සම්භාවිතාවයක් නැහැ. සම්භාවිතාවය වැඩි කියන්නේ සිදුවීමේ හැකියාව වැඩි කියන එක. සම්භාවිතාව අඩුයි කියන්නේ පුතේ සිදුවීමේ හැකියාව අඩුයි කියන එක. හරි? එහෙනම් යම් සිදුවීමක සම්භාවිතාව හෙවත් විය හැකියාව බිඳුවත් භාගයත් අතර තිබුණොත් ඒක සිදුවීමේ විය හැකියාව සිදුවීමේ විය හැකියාව සිදු නොවීමේ විය හැකියාවට වඩා අඩු වෙනවා. අන්න ඒ ගැන තමයි මේ පහලින් ඊළඟට කියන්නේ. සර් ඔව්. ඔය බිඳුවත් එකත් අතර ලියලා බිඳුවත් භාගයත් අතර ලියලා තියෙන එක සුට්ටක් කියවන්න. ඔව් ඒක තමයි දැන් කියන්න හදන්නේ. මෙන්න යම් සිදුවීමක් සිදුවීමේ විය හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩු නම් එය සිදුවීමේ විය හැකියාව බිඳුවත් භාගයත් අතර බිඳුවත් භාගයත් අතර යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩු නම් එය සිදුවීමේ හැකියාව බිඳුවත් භාගයත් අතර තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් පුතේ මෙහෙම. සර්ව සම කළු පබළු 7ක් තියෙනවා. කළු පාට පබළු 7යි සුදු පාට පබළු 3ක් තියෙන වලල්ලකින් නැත්නම් මල්ලකින් කෙලෙන්න ඕන. වලල්ලකින් නෙමෙයි මේක මල්ලකින් වෙන්න ඕන. මේ මයන්න කරගන්න පුතේ මෙතන මල්ලකින් සුදු පබළුවක් ලැබීම. හරි. සුදු පබළුවක් ලැබීමේ විය හැකියාව කොච්චරයිද? ඔක්කොම 7යි 3යි 10ක් තියෙනවනේ පුතේ. සුදු පබළුවක් ලැබීමේ විය හැකියාව 10න් 3යි. කළු පබළුවක් ලැබීමේ විය හැකියාව 10න් 7යි. එතකොට සුදු පබළුවක් ලැබීමේ විය හැකියාව තියෙන්නේ පුතේ කවුරු අතරද? බිඳුවත් භාගයත්. 10න් 3 කියන්නේ බිඳුවත් භාගයත් අතර. අපිට කිව්වනම් කළු පබළුවක් ලැබීම. එහෙනම් එයා තියෙන්නේ කවුරු භාගයත් අතර. භාගයත් එක. එයා තියෙන්නේ භාගයත් එක. හරිනේ? එහෙනම් දැන් පුතේ මෙතන කියලා තියෙන්නේ සුදු පබළුවක් වීමේ හැකියාවනේ. සුදු පබළුවක් වීමේ හැකියාව 10න් 3යි. 10න් 3යි. 10න් 3යි. 10න් 3යි කියන්නේ බිඳුවත් භාගයත් අතර කියන එක. බිඳුවත් භාගයත් අතර. අපි ඒකත් මෙතන ලියා ගමු. දැන් මෙතන 10න් 3 ලිව්වනේ. වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ බිඳුවත් භාගයත් අතර. මෙතන 3න් 2 6න් 4 කියලා ලිව්වනේ. අන්න එතෙන්ටත් දෙයක් ලියන්න ඕනේ. මොකක්ද එතෙන්ට ලියන්නේ? භාගයත් එකත් අතර. භාගයත් එකත් අතර. මෙතන වරහන් දාලා ලියන්න භාගයත් එකත් අතර. හරි. මේක ළමයිට මම ආයෙ තේරුම් කරනවා. සමහර ළමයිට තේරුම් නැති නිසා. මේක හරිම ලේසි දෙයක් තේරුම් ගැනීමයි වැදගත්. තේරුම් ගත්තොත් පට්ටම ලේසි. හරිද? මම ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරලා තේරුම් කරන්නම්. ඉක්මනට මේ ටික ලියා ගන්න. මෙතන මල්ලකින් වෙන්න ඕනි. හරිනේ? මේ වයන්න කපන්න. මල්ලකින්. යන්නේ කපන්න ඕනේ සර්. ඔව්. මල්ලකින් මෙතන මයන්න කරගත්තා නම් හරි.
හරි ඕන්න ඔය ටික ලියා ගන්න පුතේ. මම මෙන්න මේ සයිඩ් එකේ ලියපු ටික ආයි කියලා දෙනවා. මෙතන ලියලා තියෙන ටික. හරිද? ඉක්මනින් ලියා ගන්න මේ ටික. ලියලා අවසන් කරන්න. හරි. දැන් හැමෝම බෝඩ් එක බලන්න සියලු වැඩ අතහැරලා වැඩ නවත්තලා බෝඩ් එක දිහා බලන්න තියෙනවා. ආයෙත් කියලා දෙනවා. මෙතන 1යි මෙතන බිඳුවයි. හරිද? පුතේ මේ තියෙන්නේ සම්භාවිතාවයක්. සම්භාවිතාව එකක් වුණොත් ඒ වගේ සිදුවීම් වලට කියන්නේ මොන සිදුවීම් කියලා? සම්භාවිතාව එහෙම නැත්නම් විය හැකියාව එකක් වුණොත් ඒවට කියන්නේ ස්ථිරවම සිදුවන සිදුවීම් වල තමයි සම්භාවිතාව එකක් වෙන්නේ. එතකොට සම්භාවිතාව බිඳුවක් වෙන්නේ පුතේ ස්ථිරම සිදු නොවන සිදුවීම්. සිදු නොවන සිදුවීම් වල තමයි සම්භාවිතාව හෙවත් විය හැකියාව බිඳුවක් වෙන්නේ. ඒතර අනිත් හැම සම්භාවිතාවයක්ම අපි ඒවට කියනවා අහම්බ සිදුවීම් කියලා. අහම්බ සිදුවීමක් පවතින්නේ කවුරු අතරද? බිඳුවත් එකත් අතර පවතින සියලුම සිදුවීම් තමයි පුතේ අහම්බ සිදුවීම් කියලා කියන්නේ. හරි? මේ තියෙන සිදුවීම් ඔක්කොම තමයි අහම්බ සිදුවීම් කියලා කියන්නේ. අපි මේ අහම්බ සිදුවීම් තව දුරටත් ඉගෙන ගන්නවා. මේ මැද තියෙන ටික තව දුරටත් ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි දැන් කරේ 8 වසරේදී. අහම්බ සිදුවීම් වල විය හැකියාව තව දුරටත් ඉගෙන ගන්නවා. බිඳුවයි 1යි අතර හරි මැද පුතේ භාගයයිනේ. බිඳුවයි 1යි අතර හරි මැද භාගයයි. ඒකෙන් කියන්නේ ඒ අහඹ සිදුවීම සිද්ධ වෙන්නත් සිද්ධ නොවෙන්නත් මොන වගේ හැකියාවක්ද තියෙන්නේ? සමාන හැකියාව. එහෙනම් මේ වගේ සිද්ධියක් නම් පුතේ සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක් තියෙන්නේ. මම ඒක ලියා ගන්නවා. සිදුවීමට හා සිදු නොවීමට සමාන හැකියාවක් පවතිනම් විය හැකියාව කොච්චරයිද? භාගයයි. තේරුණානේ? සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක් තියෙනවා නම් ඒ වගේ සිදුවීමක විය හැකියාව භාගයයි. ඔන්න හිතන්න මෙහෙම කාසියකින් සිරස ලැබීම කියලා හිතන්නකො. කාසියකින් සිරස ලැබීමේ විය හැකියාව කොච්චරයිද? භාගයයි. සිරස නොලැබීමේ විය හැකියාවත් භාගයයි. හරිනේ? ඔන්න නැත්තම් තව එකක් මෙහෙම හිතමුකෝ. අපේ පන්තියට ඔන්න ළමෙක් එනවා කියලා හිතන්න. ඔන්න විහඟ පන්තියට පැමිණි එක්ක එනෝ එක්ක එන්නේ නැහැ. එක්කොන්න හිතන්න ඕන දවසක ඔන්න යම් දවසක් අපි හිතමු ඔන්න අද දවසේ. ඔන්න කසුන් එකේ අද පන්තිය කරා නම් විහඟ පන්තියට පැමිණීමත් නොපැමිණීමත් කියන සිද්ධි දෙක. පැමිණීමේ සම්භාවිතාවත් කොච්චරයිද? එක්ක ඒවි එක්ක එන්නේ. භාගයයි. එක්ක එනෝ එහෙම නැත්නම් එන්නේ නැහැ. ඒත් භාගයයි. එහෙනම් පැමිණීමෙත් නොපැමිණීමෙත් විය හැකියාව සමානයි. භාගයයි. දැක්කනේ? එන්නත් නොඑන්නත් සමාන හැකියාවක් තියෙනවා. පැමිණීමේ විය හැකියාවත් නොපැමිණීමේ විය හැකියාව සමානයි. භාගයයි. පුතේ අපි මෙහෙම හිතමු. මේක මෙහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හොඳේ. මවකගෙන්
පිරිමි දැන් ඉපදෙන්න පුළුවන් පිරිමි ගැහැණු ළමයි විතරයි. අපි එහෙම හිතලා පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු නෙවෙන්න පුළුවන්. එක්ක පිරිමි දරුවෙක් ඉපදෙනවා, එක්ක ගැහැණු දරුවෙක් ඉපදෙනවා. මම කියද්දි විහිඟ මේ hinaවෙවි ඉන්නවා. මේව hina වෙනවා. හරි. අනිත් ළමයි මේ දවස් ඉවිච්චගෙන hina වෙනවා. මවකගෙන් පිරිමි දරුවෙක් හෝ ගැහැණු දරුවෙකු ඉපදීම ගැන ගත්තොත් පිරිමි දරුවෙකු ඉපදීමේ හැකියාවම වගේම තමයි ගැහැණු ළමයෙකු ඉපදීමේ හැකියාවක් තියෙන්නේ. සමහර අවස්ථාවල ඕක වෙනස් වෙනවා. හරි. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එක්ක පිරිමි දරුවෙක් එක්ක ගැහැණු දරුවෙක්නේ. හරි. ඒ දෙගොල්ලෝ වෙන අවස්ථා නැහැ. ඒ දෙගොල්ලෝම නොවන අවස්ථාවක් නැහැ. හරි. එහෙනම් පිරිමි දරුවෙකු වීමත් ගැහැණු දරුවෙකු වීමේ පිය හැකියාව කොච්චරයිද? භාගයයි. භාගයයි. හරි මැද. එක්ක පිරිමි ළමෙක් එක්ක ගැහැණු ළමෙක් පිරිමි ගැහැණු දෙකම වෙන අයත් නැහැ. පිරිමි ගැහැණු දෙකම නොවන අයත් නැහැ. හරි. ඔන්න ඒකත් වැඩේ තේරුණා. හරි. එහෙනම් ඒ වගේම හරි මැද. හරි මැද. පන්තියට ඒම නොඒම. පාසල් පැමිණීම නොපැමිණීම. කාසියක සිරස ලැබීම අගය ලැබීම. ධාතු ගැටයක් උඩ දැමූ විට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම තිරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. මොකෝ කියන්නේ? භාගය. ඔත්තේ සංඛ්‍යා දෙක ඔත්තේ සංඛ්‍යා 1 3 5 ඉරට සංඛ්‍යා 2 5 6 3යි භාගයයි. එහෙනම් ඒවයි විය හැකියා හරියටම භාගය තියෙන. ඒ කියන්නේ සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක් තියෙනවා. සිදුවීමටත් සිදු නොවීමටත් සමාන හැකියාවක්. යම් සිදුවීමක සම්භාවිතාවය පුතේ භාගයයි 1යි අතර තිබ්බොත් මෙන්න මේ අතර තිබුණොත් යම් සිදුවීමක විය හැකියාව ඒක සිදු නොවීමට වඩා සිදුවීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි. භාගයයි 1යි අතර තිබුණොත් ඒක සිදුවීමේ විය හැකියාව වැඩි සිදු නොවීමේ විය හැකියාවට වඩා. හරි. අපි හිතමු මෙහෙම මගේ ගාව තියනෝ රතු පාට බෝල 5කුයි සුදු පාට බෝල 2කුයි. රතු පාට බෝලයක් ලැබීමේ විය හැකියාව සුදු පාට බෝලයක් ලැබීමේ විය හැකියාවට වඩා මොකද වෙන්නේ? වැඩි. එහෙනම් යාගේ විය හැකියාව තියෙන්නේ කවුරු අතරද? භාගයත් එකත් භාගයත් එකත් අතර. ඕන්න එහෙනම් මේකෙන් කියවෙන්නේ පුතේ මොකද්ද? යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි. යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා වැඩි නම් ඒ වගේ එකක සම්භාවිතාව හෙවත් විය හැකියාව පවතින්නේ කවුරු අතරද? භාගයත් එකත් අතර. ඕන්න ඊළඟට මේ පැත්ත මම සලකනවා. මේ ටික. යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩු නම් මේ පැත්තෙන් හිතන්න. මේ යම් සිදුවීමක් සිදුවීමේ හැකියාව දැන් සිදුවීමේ හැකියාව මම මේ පැත්තෙන් හිතන්න. සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩුයි නම් නෑ ඔහොම හරියන්නේ නෑ. පොඩ්ඩක් ඉන්නකෝ. සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා යම් සිද්ධියක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩු නම් ආන්න දැන් හරි. හරි ගැලපුණා වැඩේ හරි. ඕන පුතේ ආයෙ අහගන්න. යම් සිද්ධියක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩුයි නම් ඒ වගේ එක සම්භාවිතාව තියෙන්නේ කවුරු අතරද? බිඳුවත් භාගයත්. යම් සිද්ධියක් සිදුවීමේ හැකියාව සිදු නොවීමේ හැකියාවට වඩා අඩුයි නම් වැඩි නම් මේ පැත්ත තියෙන්නේ අඩුයි නම් මේ පැත්ත තියෙන්නේ. හරිනේ? වැඩි නම් සිදුවීමේ හැකියාව වැඩි නම් මෙන්න මේ සිදුවීමේ හැකියාව වැඩි නම් භාගයත් එකත් අතර සිදුවීමේ හැකියාව අඩුයි නම් බිඳුවත් භාගයත් අතර මෙන්න මේ අතර තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. හරි. දැන් තියෙන්නේ මේකෙන් ගණන් ටිකක් හදන්න. ගණන් ටිකක් හදනකොට තවත් හොඳට තියෙනවා.
හරි මම මෙහෙමම ගන්නම්කෝ මේකට මේ රතු බෝල 5යි සුදු බෝල 2යි තියෙන මල්ලම ගැන හිතන්නකෝ. මේකේ සුදු බෝලයක් ලැබීමේ විය හැකියාව තියෙන්නේ භාගයත් එකත් අතරද හරියටම භාගයද නැත්නම් බිඳුවත් භාගයත් අතරද? බිඳුවත් භාගයක් සුදු බෝල අඩුයිනේ. එහෙනම් එයාගේ විය හැකියාව තියෙන්නේ බිඳුවත් භාගයක් අතර. අඩුයි. මෙන්න මේ අතර තියෙන්නේ. රතු බබලුවක් රතු බෝලයක් ලැබීමේ විය හැකියාව තියෙන්නේ භාගයත් එකක් අතර. හරි. දැන් නම් ළමයිට වැඩේ තේරෙන්නේ නැහැ. මෙහෙම වුණා නම් රතු 5යි සුදු 5යි තිබුණා නම් කොයි කියන්නේ? රතු 5යි සුදු 5යි තිබුණා. හරියටම භාගයයි. හරියටම භාගයයි. හරි. ඕන්න පුතේ chart එක තේරුම් කරලා අවසానයි. වෙලාව නම් හරි මම ඊළඟ දවසේ ඉතුරු ටික කරන්නම්. මේ ඉස්කෝලේ 16 නේ පටන් ගන්නෙ. මම බලන්නම් ඊට කලින් දාගන්න පුළුවන් වුණොත් දවසක් දාන්නම්. හරි නැත්නම් අපි සෙනසුරාදා කරමු. සෙනසුරාදා කරලා මම ඊළඟ සෙනසුරාදාට කරන්නම් ටෙස්ලා කරන්නේ. එහෙම කරමු. හරි. සම්භාවිතාවේ අභ්‍යාස නැද්ද? සම්භාවිතාවේ අභ්‍යාස පුතේ පුනරීක්ෂණ වගේක් තියෙනව නේද? පුනරීක්ෂණ ටික කරන්න. පුනරීක්ෂණ විතරයි මේ ටික ඕනේ නැහැ දැන්. මේ ටික මම කරේ නෑනේ මේ ටික කියලා දීලාම කරන්න. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ. සරණයි. ආයිබෝවන් පුනරීක්ෂණ අභ්‍යාස ටික විතරක් කරන්න.